අද වැඩසටහන ආරම්භ කරන්න කලින් අපිට තියෙනවා මේ පොඩි shout out එකක් කරන්න. ඒ තමයි lms.growingbeyond.lk වෙබ් අඩවියට ඔන්න අලුතින් ඇවිල්ලා තියෙනවා IELTS පාඨමාලාවක්. රටේ පවතින තත්ත්වයක් එක්ක බොහෝ දෙනෙක් උත්සාහ කරනවානේ රටින් පිට වෙන්න, පිට රටකට යන්න. හැබැයි ඒකට අත්‍යවශ්‍ය කරන කාරණයක් තමයි IELTS සමත් වීම. ඉතින් වසර 10කට ආසන්න කාලයක විෂය අධ්‍යක්ීම් තිබෙන. එතකොට විෂය වෙනුවෙන් නිරන්තරයෙන් යාවත් කාලින වෙන ගුරුවරියකගෙන් තමයි ඔන්න lms.growingbeyond.lk වෙබ් අඩවිය හරහා ඔබට IELTS ඉගෙන ගන්න ලැබෙන්නේ. ඉතින් මේ මාසේ කියන්නේ ජනවාරි 29 වෙනිදා ෆ්‍රී සෙෂන් එකක් තියෙනවා ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ අයට අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒට අදාළ ලින්ක් එක දානවා. ඒ ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ තවත් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි චීන භාෂා පාඨමාලාවකුත් අලුතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක්ට පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේට අදාළ ලින්ක් එක තියෙනවා. එය ලබා ගන්න. දෙන හැමදේම කරන්න ගිහිල්ලා ණයකාරයෝ වෙන්න බෑ. ආගමික නායකයෙක් පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් ඔබ දරන අදහස. ඒ අන්‍යාගම් පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම වැළැක්වුවේ මහා බෞද්ධයෙක් ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ. අපේ සිවුරට ගරු කරන්න ඕනේ. ඉතින් ඇයි අපි මේ අතීතයේ ගිලිලා ඉන්නේ? යුද්ධ ජයග්‍රහණය ගැන තනි වාක්‍යයකින් සඳහන් කළා. යුද්ධ ජයග්‍රහණයකට වඩා සිද්ධ වුණේ ජනඝාතනයක් නතර වීම. අනුර කුමාර දිසානායකට ජනාධිපති වෙන්න ඕන කරන අංකුර තියෙනවා. ඔහු පුද්ගලිකයට දක්ෂ පුද්ගලයෙක්. ඔබ රාජ්‍ය නායකයෙක් වෙන වෙලාවක මේ මොහොතට ගැලපෙන්න ඔබ තෝරගන්න මුදල් අමාත්‍යවරයා කවුරුද? ජාත්‍යන්තරමය වශයෙන් යම් ප්‍රතිරූපයක් තියෙන පුද්ගලයෙක් තමයි ඒකට සුදුසු. අපිට කවදාවත් දේශපාලන වේදිකාව තුල බොරු කියලා නෙමෙයි. මට පදනම් වෙලා හැම වෙලේම කතා කරද්දී මම අපහාස කරලත් නෑ බොරු කියලා. අද අපේ වැඩසටහනේ ආරාධිත අමුත්තා වෙන්නේ පාට්ලි චම්පික රණවක. බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මේ ඔබ ජාතික නායකත්ව ලක්ෂණ පෙන්වුම් කරන කෙනෙක්. ඒ වගේම කිසිම දේශපාලන පෞල් පසුබිමකින් තොරව ඔබ මේ ඉන්න තැනට වෙනකන් අප් කෙනෙක්. අපි අහලා තියෙන විදිහට ඔබ හරි ඇම්බිෂස්. ඔබට ලබා දුන්නු අමාත්‍යාංශ ටික ඔබ බොහොම හොඳින් කරපු කෙනෙක්. ලාංකීය දේශපාලනය ගැන දන්න කියන අයගෙන් අපි ඇහුවොත් පාට්ලි චම්පික මොන වගේද කියලා දුන්නොත් වැඩක් හරියටම කරන කෙනෙක් විදියට තමයි අපිට අහන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සියලු කරුණු එකතු කරගත්තට පස්සෙත් විශේෂයෙන්ම 43 සේනාංකය සම්බන්ධයෙන් මේ වෙලාවේ කතිකාවතක් ගොඩනැගිලා තියෙන වෙලාවක අපිට මේ සංවාදය වෙනුවෙන් අවස්ථාව ලබා දීම ඇත්තටම බොහොම වටින අවස්ථාවක්. අපි ඒ වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. කලින් කිව්වත් වගේ අර ජාතික නායකත්ව ලක්ෂණ තියෙන නිසාම කවදා හරි දවසක රටේ බලය ලබා ගත්තට පස්සේ හරි අමාරුයිනේ මේ වගේ සංවාද වලට මේ කාල වේලාව වෙන් කරගන්න. ඒ නිසා මේක අපිට හරි වටින අවස්ථාවක්. ඔබ අපිව පාලනය කරන්න යන නායකයෙක්. ඒ නිසා රටේ සාමාන්‍ය ජනතාව විදියට රටේ නායකයෙක්ව තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම, කරගෙන සිටීම හරිම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම මේ සංවාදයේ මේ සාකච්ඡාව අපි සලසුම් කරන්නේම පාට්ලි චම්පික රණවක කියන දේශපාලන චරිතය අවබෝධ කරගන්න, තේරුම් කරගන්න. අපි හිතනවා ඔබ අපිට ඒකට අවංකවම ඉඩහසර ලබා දෙයි කියලා. චම්පික, අපි කතාව මෙතනින් පටන් ගමු. ඔබට ඔබේ ඔළුවේ තියෙන ඔබ අපිට උරුම කරලා දෙන්න යන රට කොයි වගේද? සරලවම මම ප්‍රශ්නය ඇහුවොත් ඔබ හීන දකින ලංකාව කොයි වගේද? ඇත්තටම අපේ රටේ අද මේ රටක් ගොඩ නගන්න ඒ වගේ හීන දකින්න කලින් දැන් මේ අපි හමුවේ තියෙන ප්‍රශ්නේ තමයි රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම පිළිබඳව තියෙන ගැටලුව. ඉතින් මම හිතන හැටියට ලංකාවේ තාම සරලව ගත්තොත් හුඟක් දෙනෙක් 1948 ඉඳන් තිබිච්ච පාලනවලට අවුරුදු 73ක පාලනය ගැන දොස් නගනවා. රට කාබාසිනිය කළා, විනාශ කළා ආදි වශයෙන් කියලා. මම නම් එහෙම හිතන්නේ. ඒ කාලවකවානුව තුල යම් යම් සුබවාදී දේත් මේ රටේ සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ සමාජ සංවර්ධන දර්ශක අපේ ආයු කාලේ අවුරුදු 52යි 1950 දී. අද 78යි. ඒක අන්තර්ජාතික මට්ටමින් ගත්තත් ඇමරිකා එක්සත් ජනපදයේ ආයු කාලය හා සමානයි. ඒ ආයු අපේක්ෂාව හා සමානයි. ඒ වගේම අපේ සෞඛ්‍ය දර්ශක ඉතාම ඉහළයි. මාතෘ මරණ අනුපාත, ලදරු මරණ අනුපාත, ඒ වගේම අපේ එන්නත් කරණය සඳහා අපි ලෝකයේම ආදර්ශමත් රටක් හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළි අරන් තියෙනවා. අධ්‍යාපනය ගත්තත් අපි තාම ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ
මේ නිදහස් විවෘත අධ්‍යාපන ක්‍රමයේ තියෙන ලෝකේ රටවල් අතරින් ඉදිරියෙන්ම ඉන්න රටක් අපි. මේ රටේ කොහෙවත් කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කරලා නැහැ. කුලහීනයන්ට අධ්‍යාපනය තහනම් කරලා නැහැ. ආගමික ජාතික ભેද මත අධ්‍යාපනය තහනම් කරලා නැහැ. මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ 64%ක් කාන්තාවෝ. ඒ වගේම වෘත්තීය වේදීන් විශාල පිරිසක් අද කාන්තාවෝ. ඉතින් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් හැටියට 1950 දී 3න් 1ක විතර තිබිච්ච සාක්ෂරතාවයේ 100%ක සාක්ෂරතාවයක් වට අපි පත් කරගෙන තියෙනවා. ඒ වගේ මේ රට ප්‍රජාතාන්ත්‍රික උරුමයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකාධිපතිවාදයන් එහෙම නැත්නම් අපි ගත්තොත් හමුදා පාලන වගේව මෙහි තිබිලා නැහැ. 1960 දී අපේ එක පුද්ගල ආදායම ඩොලර් 140යි. ඔය ලංකාවේ බොරු මතයක් තියෙනවා නිදහස ලබන වෙලාවේ අපි ජපානයට විතරයි දෙවෙනි උනේ කියලා. ඒක බොරුවක්. එහෙම සංඛ්‍යා ලේඛනයක් මට නම් හම්බ වෙලා නැහැ. ඇත්තටම 1960 ඉඳන් තමයි ඒක පුද්ගල ආදායමක් හරියට මේ රටේ මහ බැංකුව 1950 දී ස්ථාපිත කළාට පස්සේ ලැබිලා තියෙන්නේ. ඒ දත්ත අනුව ගත්තත් අපි පස්සෙන් හිටපු රටක්. හැබැයි අපි ඒක අද ඩොලර් 4000ක සීමාවට ගෙනල්ලා තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි අපි හීන දකින රාජ්‍ය හදන්න කලින් මේ බුම්බත් වෙන්නේ අනේක රාජ්‍ය බංකොලොත් වෙන්නේ අනේක. ඒක අපිට අලුත් අත්දැකීමක්. ස්වභාව විපත් ඇති වෙලා තියෙනවා. සුනාමි ඇති වෙලා තියෙනවා. ගම් වතුර ඇති වෙලා තියෙනවා. නායයම් ඇති වෙලා තියෙනවා. නියඟ ඇති වෙලා තියෙනවා අපිට. ඒ වගේම සමාජ කෝලහල ඇති වෙලා තියෙනවා. වැඩ වර්ජන ඇති වෙලා තියෙනවා. ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති වෙලා තියෙනවා. ඊළඟට අපේ රටේ ත්‍රස්තවාදී ගැටුම් ඇති වෙලා තියෙනවා. ආණ්ඩු පෙරලිලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම අපේ රාජ්‍ය පෙරළුනේ නැහැ. රාජ්‍ය ඊටාම දරුණු කැරලිකාරී තත්ත්වයන් යටතේ වුණත් රාජ්‍යයට මොකුත් උනේ නැහැ. රාජ්‍යය තිබුණා. ඒ වගේම සුනාමි වගේ වියසෙන් නැති ඉතින් රාජ්‍යය පැවතුණා. රාජ්‍ය යන්ත්‍රය වැඩ කළා. හැබැයි දැන් රාජ්‍ය බංකොලොත් වෙන්න යනවා. අන්න ඒක ගලවා ගැනීම තමයි මේ වෙලාවේ නම් මගේ සිහිනේ බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ මේ මොහොතේ ඉන්න තරුණයා කවුරුත් කියන දෙයක් ඒ කියන නිසාම පිළිගන්න කෙනෙක් නෙවෙයි. තරුණයාට තියෙනවා රෝල් මොඩල්ස්. ඒ කියන්නේ චම්පික ඔබයි මමයි පරම්පරා දෙකක. එතකොට මගේ පරම්පරාවේ ඉන්න තරුණයා පොලිටිකල් ඉන්ට්‍රස්ට් එකක් නැති ඊට පස්සේ සාම්ප්‍රදායික මතයන් වලට එහා තැනකින් ලෝකෙ දකින විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට වඩා ලෝකයේත් එක්ක ගනුදෙනු කරන ලෝකයේත් එක්ක ගැටෙන කෙනෙක් වීමත් එක්කම මම අහන්න කැමතියි ඔබ කොහොමද මගේ පරම්පරාවේ ඉන්න මේ නිදහස් තරුණයව දිනා ගන්න හදන්නේ? මෙහෙමයි. ඇත්තටම දැන් අපි දන්නවනේ මේ සාමාන්‍ය පරම්පරා වෙනසක් තියෙනවනේ. සාමාන්‍ය පරම්පරා වෙනස කියලා අපි අඳුරගන්නේ අවුරුදු 30ක වයසක වෙනස. නමුත් මේ තාක්ෂණයේ පිමි ආකාරයක වර්ධනය නිසා ඇත්තටම දැන් මේ පරම්පරා වෙනස ඉතා කෙටි කාලීන වෙනසක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 10ක වගේ වෙනසක් වෙලා තියෙනවා මේ තාක්ෂණ පරම්පරාවල වෙනස. මම මේ කියන්නේ අර 6G 5G කියන එක නෙවෙයි. මේ තාක්ෂණ පරම්පරාව විසින් අලුත් තත්වයන් උදා කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේකෙදි තා තීරණාත්මකයි 1989 කියන වර්ෂය. ඒ වර්ෂයේදී මේ ලෝකෙ තිබිච්ච බලගතු දේශපාලන බෙදීමක් හැටියට තිබිච්ච මේ කොමියුනිස්ට්වාදය ධනවාදය කියන එක බිඳ වැටුණා. ඊට පස්සේ මේ ගෝලීයකරණය කියන එක ප්‍රාග්ධනය ගෝලීයකරණය වෙනවාය කියන ක්‍රියාවලිය ආරම්භ වුණා. විශ්ව ගම්මානයක් වගේ කියන කතා එහෙම ඒ කාලේ ඇහුණා. ඒ වගේම මේ අවස්ථාවේ ටිකක් අප්‍රකට සිදුවීමක් වුණා. ඒක තමයි මේ World Wide Web කියන එක බිහි වුණා 1989. ඊට පස්සේ මේ තාක්ෂණික ක්‍රියාවලිය පිමි හැටියට අපි කියනවා disruptive technologies බිහි වුණා. ඒ disruptive technologies හරහා අලුත් ඒජ් එකක් එහෙම නැත්නම් අලුත් තත්වයක් අලුත් යුගයක් බිහි කළා. 2010 ඉඳන් අපි ඉන්නේ අපි කියන්නේ මේ යුගයට කියන ස්මාර්ට් ඒජ් එක කියලා. ඒතකොට මේ 2010 ඉඳන් ඉන්න මේ පරපුරු සහ ඊට කලින් තිබිච්ච පරපුරු සංසන්දනය කරන්න බෑ. අද මම දකින හැටියට මේ අර්බුදයෙන් ගොඩ යා හැක්කේ සමහරු කියන විදිහට කුෂිකර්මාන්තය නගා සිටවීමෙන් දේශීය කර්මාන්ත නගා සිටවීමෙන් එහෙමත් නැත්නම් තිරිකුණාමල වරාය ආශ්‍රිත වැඩපිළිවෙලක් මගින් ලංකාවේ භූ සම්පත් පරිහරණය කියන කාරණා මගින්ම නොවේ.
ඒවත් එක්තරා සාධක. නමුත් වැදගත්ම සාධකය තමයි අලුත් පරම්පරාව. ඒ අලුත් පරම්පරාව තමයි මේ රටට ඩොලර් උත්පාදනය සඳහා යොමු කරගත යුතු පරම්පරාව. එතනදී අපි විශ්වාසය තැබිය යුත්තේ ඇත්තටම අපි කියන්නේ අපි නිදහස් වෙළඳ කලාප ගැන අහලා තියෙනවා. මම දැකලා තියෙනවා මේ අපේ පරම්පරාවේ හුඟක් දෙනේ තාම නිදහස් වෙළඳ කලාප ගැන කතා කරනවා. තව නිදහස් වෙළඳ කලාප ඇති කරමු. කර්මාන්තපුර ඇති කරමු. ඒ වගේම ගමට ඇඟලුම් කම්හල් ගෙන යමු. අපනයනය කරමු. ඇඟලුම් කම්හල් අපේ කාන්තාවන්ට විවෘත කරමු වගේ කතා කියනවා. මොකෝ යල්පැන ගිය කතා. ඒ යුගයේ අපෙන් ගිලිහිලා ඉවරයි. අපිට අද මේකෙන් ගැලවෙන්න තියෙන දේ තමයි ඩෙස්ක්ටොප් ෆැක්ටරිස් කියන එක. ඒ කියන්නේ මේසය උඩ තිබෙන කර්මාන්ත ශාලාව. මේක තමයි අපිට මේකෙන් ගැලවෙන්න තියෙන මග. මේ ඩෙස්ක්ටොප් ෆැක්ටරි එක. දැන් මට මතකයි අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉංජිනේරු පීඨයේ පරිගණකය කියන එක. මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා ආවේ. ඊට පස්සේ ආවා ඉතින් ඔය ඩෙස්ක්ටොප් එක ආවා. ඊළඟට පර්සනල් කම්පියුටර්ස් කියලා ආවා. කලින් කම්පියුටරේ පෞද්ගලිකව පාවිච්චි කරන්න බෑ කණ්ඩායමක් එක්ක. ලැප්ටොප් ආවා. ඒ වගේ ආවනේ. පාම් ටොප් කියලා ආවා. ඒ වගේ දැන් ෆැක්ටරි එක ඇවිල්ලා තියෙනවා මේසේ උඩට. ඩෙස්ක්ටොප් ෆැක්ටරිස්. ඩෙස්ක්ටොප් ෆැක්ටරිස් වලින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. 3D printerයයි පරිගණකයයි එක්ක භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. මේක තමයි අලුත් විප්ලවය. අපි ওই ෆොටෝකොපි මැෂිම ආහම ලෝකේ ඇත්තටම මාර විප්ලවකාරී පරිවර්තනයක් වුණා. මේ ෆොටෝකොපි මැෂිමෙන්. වායු සමන යන්ත්‍රය නිසා මේ ඝර්ම කලාපීය රටවල් වල ඵලදායීතාවය මාර විදියට ඉහළ නැග්ගා. ඒ වගේ මේ 3D printerය තමයි ලෝකයේ ඩෙස්ක්ටොප් ෆැක්ටරියත් එක්ක භාණ්ඩ නිෂ්පාදනයේ අනාගතයේ බලගතුම අවිය වෙන්නේ. මේක අපි තාම පරිහරණය කළා නැහැ. ඊළඟට මේ පරිගණකය හරහා සිදු කර හැකි සේවාවන් අපි කියනවා KPO කියලා. එහෙම නැත්නම් දැනුම පදනම් කරගත්ත සේවාවන්. එහෙම නැත්නම් මේ බිස්නස් අවුට්සෝසින්. ඒ කියන්නේ යම් ව්‍යාපාර ගණකාධිකාරණය පිළිබඳව ඒවා අවුට්සෝස් කරන ඒවා. ඒ වගේම SaaS කියන එක. ඒ කියන්නේ software as a service කියන එක. මේ ඔක්කොම මේසෙ ළඟ වාඩි වෙලා ෆුටෝ උඩ වාඩි වෙලා කරන්න පුළුවන් දේ. මෙන්න මේක තමයි අපේ තරුණ පරපුරේ ක්‍රියාකාරීත්වය. මෙවැනි ස්ටාර්ට්අප් තමයි අපේ අනාගතේ. දැනට මේ හරහා 80000ක් විතර රැකියාවල නියැලෙනවා. ඩොලර් බිලියනයකට ආසන්න ආදායමක් ලබනවා. මේක 5 ලක්ෂයක් දක්වා වැඩි කරන්න පුළුවන් මේ අලුත් තරුණ පරපුරත් එක්ක. ඩොලර් බිලියන 5ක ඉලක්කය කරා අපිට යන්න පුළුවන් නම් මේක තමයි මම හිතන්නේ අනාගතය. ඒ නිසා අනාගත පරපුර ගැන තමයි මගේ විශ්වාසය නම් තියෙන්නේ තේපොල් රබර් ඇඟලුම් වලට වඩා. දැන් මේ තියෙන පාලන බලය මාරු වෙන නීත්‍යානුකූලව මම කියන්නේ සාමාන්‍යයෙන් මේ තියෙන දේශපාලන තත්ත්වයේ උඩ තව අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් යනවා. අන්න එතනදී ඔබ ඔය කියන බංකොලොත් භාවයට රට ගිහිල්ලා ඊට පස්සේ ඔබේ පාලනයකට මේ රට පත් වුණොත් ඔබ කොහොමද එතනදී ඔබේ හැසිරීම මේ පාලන බලය සම්බන්ධයෙන් බංකොලොත් වෙච්ච රටක් එක්ක? පළවෙනි දේ තමයි ඔය බංකොලොත් වීම වුණොත් ඒ කියන්නේ ණය වාරිකයක් ගෙවා ගන්න බෑ කියලා අපි බංකොලොත් වෙන්න ඇරියොත් ශ්‍රී ලංකා මහ බැංකුව දිනක කිව්වොත් අපට ඩොලර් නෑ රුපියල් නෑ තවදුරටත් කියලා ඒ ඇති වෙන తত্ত্বය ඉතාමත්ම බියකරුයි. ඒ කියන්නේ අපිට දැක ගන්න පුළුවන් අපේ ATM මැෂින් වල බැංකුව වල සල්ලි නෑ. අපේ බැංකුව වල දාලා තිබිච්ච අපේ ඩිපොසිට් වල අගය වාෂ්ප වෙලා ගිහිල්ලා. බැංකු කටයුතු නතර වෙලා. ආහාර නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. විදුලි බලය පැය 10-12 කැපෙනවා. තෙල් පෝලින් දවස් 2-3 තියෙනවා. වතුර හොයාගෙන මිනිස්සු පිස්සෝ වගේ බූලි කරගහගෙන ගංගා වලට ඇලදොල වලට ගමන් කරනවා. වෘත්තීය වේදීන් රැකියා නැතුව ගමට යනවා. මේවා ඇත්තට ලෙබනනේ වගේ මේ අත්දැකීමත් එක්ක යුද හමුදාව පවා ගෙදර ගියා. තුවක්කු බාර දීලා. එතකොට මේ වගේ තත්ත්වයක් ඇත්තටම කෙසේ හෝ වළක්වා ගත යුතුයි. පළවෙනි දේ ඒකයි. ඉතින් වළක්වා ගැනීම සඳහා විසඳුම් පියවරවලට අපිට යන්න වෙනවා. ඒවා නිකන් මේ පම්පෝරි කතා වලින් විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි. බොහොම ගැඹුරු වේදනාත්මක තිත්ත කසාය ටිකක් බීලා තමයි අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම
අන් කවරදාටත් වඩා මේ අපි කවදත් මං අවධාරණය කරපු දෙයක් මේ විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමය පිළිබඳව වැඩසටහනක් වැඩපිළිවෙලක් රාජ්‍යයට අත්‍යවශ්‍ය වෙලා තියෙන මොහොතක තමයි තියෙන්නේ. ඉතින් බංකොලොත් රටක් ලැබුණොත් මොකද කරන්න කියන එක ඇත්තටම හිතා ගන්නත් බැරි තරම් අභියෝගයක්. කෙසේ නමුත් අපි පසුගියදා ඉදිරිපත් කළා බංකොලොත් භාවයෙන් අත් මිදෙන්න ආණ්ඩුව විසින් වහාම කළ යුතු කරුණු පහක්. මම ඒක ඇඳින්නෙව්වේ කොළ එලි පහක්. කොළ එලි පහක්. රතු එලි වෙනුවට මේ දැන් ඔක්කොම නිකුත් වෙන්නේ රතු එලි, රතු සංඥා. ඒ වෙනුවට කොළ එලි පහක්. ඒකෙන් පළවෙනි දේ තමයි මේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය. ටිකක් බරපතල වචනයක් හැටියට තිබුණාට මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සරල දෙයක්. ඒ කියන්නේ ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්නවා. ආණ්ඩුවේ වියදම් කප්පාදු කරගන්නවා. රාජ්‍යයේ එදිනෙදා වියදම් රජයේ එදිනෙදා ආදායම් වලින් පියවන්න පුළුවන් වෙනවා. එතකොට ආදායම් වැඩි කරගන්නේ කොහොමද? බදු වැඩි කිරීමෙන්. කාටද? අනිවාර්යයෙන්ම ඇති හැකි අයට බදු වැඩි කිරීමෙන්. දැනට මේ රටේ බදු ව්‍යුහය ගත්තාම 82% ඍජු නොවන බදු. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගෙන් අය කරගන්න VAT ඔය දැන් අලුතෙන් ගේන යන GST වගේ ඒවා. GST කියන්නේ ඊටාම ප්‍රතිගාමී බද්දක්. VAT එක කියන්නේ ඊට වඩා දියුණු බද්දක්. හැබැයි ඒක සාමාන්‍ය ජනයාගෙන් අය කරගන්නේ. ඔබ තේ එකක් බොනකොට ඔබ පොතක් මිලදී ගන්නකොට ඔබ බස් එකේ යනකොට ඔබ තෙල් ටිකක් ගන්නකොට හැම වෙලාවෙම අපි මේක ගෙවනවා. ආදායම් හිමියන්ගෙන් අය කරගන්න බදු ප්‍රමාණය 18%යි. ඒ අතින් ගත්තම මේ ලෝකයේ තියෙන ඉතාම අයුක්ති සහගතම රටක් ලංකාව. ඒ නිසා මේ බදු අනුපාතය සමාජ සාධාරණත්වයේ මූලධර්ම වලට අනුව ඍජු බදු ප්‍රමාණය, ඒ කියන්නේ ඇති හැකි අයගෙන් ගන්නා බදු ප්‍රමාණය 40 දක්වාත් එසේ නොවන අයගෙන් ගන්න සාමාන්‍ය අයගෙන් ගන්න බදු ප්‍රමාණය 60 දක්වාත් වෙන රැඩිකල් වෙනසකට රට ගෙන යා යුතුයි. මේකෙදී ඔය ඇති හැකි අය පොඩ්ඩක් තරහ වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. මේ තිත්ත බේත අපි අනිවාර්යයෙන්ම ළඟා කරගත යුතුයි. දෙක රජයේ වියදම් කප්පාදු කරගත යුතුයි. රාජ්‍ය ආයතන වලට කළමනාකරන විගණනයක් අඳුරලා දිය යුතුයි. නඩත්තු කළ නොහැකි ආයතන අපි එක්කෝ ඒවා පුජ්‍යලිකාංශයට ලබා දිය යුතුයි. එහෙම නැත්නම් ඒවා වසා දැමිය යුතුයි. උදාහරණයක් ඇරෙන්න මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය. මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් අපි රැගෙන යා යුතු නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඒ විනාශය ගෙනාපු අයට දඬුවම් ලබා දීම එක කාරණයක්. දෙවැනි කාරණේ මේක වහාම මේක අපේ රාජ්‍ය අනුග්‍රහ ලබා දීමෙන් ඉවත් කළා මේක කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන එක. ඒක අපි කරන්න ඕනේ. ඒක ටිකක් තිත්ත කසායක් ප්‍රශ්නයක්. හැබැයි රටේ මිනිසුන්ට කිරිපිටි දෙන්න තියෙන සල්ලි, රටේ මිනිසුන්ට පෝර ටික දෙන්න තියෙන සල්ලි, රටේ මිනිසුන්ට පෙට්‍රල් ටික විදුලි බලය දෙන්න තියෙන සල්ලි ගුවන් යානා 21ක් නඩත්තු කරන්න යොදවන්න රටකට බෑ. ඒක අපි ගන්න ඕන තීරණයක්. ඒ වගේ ආයතන ගණනාවක් තියෙනවා. ඊළඟට මොකද්ද මේ සංවර්ධනය කියලා දැන් මේ කරගෙන යන්නේ? තාම අපි අර පරණ හීනවල ඉන්නවා. අධිවේගී මාර්ග හදන්න යනවා. කුරුණෑගල ඉඳන් දඹුල්ලට හදන්න යනවා. කහතුඩුවේ ඉඳන් රත්නපුරයට හදන්න යනවා. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න යනවා. කිරිපිටි ගේන්න සල්ලි නැති රටක්. පාම් පිටි ටික ගේන්න සල්ලි නැති රටක්. ඖෂධ 80ක් ගෙන්න මිනිස්සු පාරේ රෝහල් වල මිය යද්දි සල්ලි නැති රටක්. තෙල් නැති රටක්. ගෑස් නැති රටක්. විදුලි බලය නැති රටක්. ඇස්පෝල්ට් ගේන්න යනවා. තාර පාරවල් කාපට් කරන්න. තාර ගේන්න යනවා. බිටුමින් ගේන්න යනවා. මේ මනුෂ්‍යත්වයේද? අඩුම තරමින්. මේක ආර්ථික කළමනාකාරීත්වය නෙමෙයි මේක මනුෂ්‍යත්වයේද? ඒක නිසා මෙව වහම නැවැත්විය යුතුයි. මේටිය තිත්ත හැබැයි ඇත්ත. ඒ නිසා මෙන්න මේ ආකාරයට ඊටම ඍජු වියදම් කප්පාදුවක් හරහා රජයේ එදිනෙදා වියදම් එදිනෙදා ආදායම් වලින් පුරව පියව ගන්නා තත්ත්වය ඇති කරගත යුතුයි. 2018 දී ලංකාවේ ඒ තත්ත්වය ඇති කරගත්තා. 1954න් පස්සේ ඒ කියන්නේ ඒක ළඟා කරගන්න පුළුවන් දෙයක්. ඒක අපි ළඟා කරගත යුතුයි. මේ ඊළඟ 6 මාසයේ ඇතුළත ඒක අපි කළ යුතුයි. ඊළඟට මේ අපි අපේ ණය ගැන කිව්වොත් ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කරගන්නේ කොහොමද? අපි පළවෙනි දේ තමයි තේරුම් ගන්න ඕනේ අපි ණය ගෙවන්න බෑ අපිට. අද මොකද්ද මේ කරගෙන යන්නේ? අද මේ කරගෙන යන්නේ මිනිස්සුන්ට කිරිපිටි නැති කරලා, මිනිස්සුන්ට ඖෂධ නැති කරලා, මිනිස්සුන්ට පෙට්‍රල් නැති කරලා, මිනිස්සුන්ගේ ලයිට් කපලා ණය ගෙවනවා. මේක තවදුරටත් කරගෙන යන්න බෑ. මේ පිළිබඳව අපිට අවශ්‍යයි එක පැත්තකින් අන්තර්ජාතික මේ වශයෙන් යම් රැකවරණයක්
ඒ කියන්නේ ඒ සඳහා ස්වාධීන රැකවරණයක් අවශ්‍යයි. තව පැත්තකින් මේ පිළිබඳව බේරුම්කාරයෙක් ඇවිල්ලා එහෙම නැත්නම් උපදේශකව වගේක් ඇවිල්ලා අපේ ණයකාරයොත් අපේ ණය දීපු ණය හිමියෝ ඉන්නවනේ. ඒ ණය හිමියොත් එක්ක සාකච්ඡාවක් කරවීම අවශ්‍යයි. ඉතින් ඒකට ඒ ණය හිමියෝ නිකන් මේ අපිත් එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ණය හිමියෝ සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ අපිත් එක්ක යම්කිසි ශක්තිමත් ස්වාධීන බලයක් තිබුණොත් විතරයි. ඉතින් ඒ ස්වාධීන බලය ලබාගන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහිල්ලා නම් ඒක කළ යුතුයි. මන් දන්නේ වෙන විසඳුම් තියෙනවාද කියලා මොළ 7 මොළ 8 අයට ඒක කළ යුතුයි. ඊළඟට අපිට දැන් සිද්ධ වෙලා තියෙන තත්ත්වය අනුව අන්තර්ජාතික මූල්‍ය ආයතන වලටත් එහා යන්න ඕනේ. මොකද්ද? අපි අන්තර්ජාතික වශයෙන් මෙවැනි දේ සාකච්ඡා කරන්න පුළුවන් විදිහේ මූල්‍ය උපදේශකයෝ ඉන්නවා. එවැනි ශක්තිමත් මූල්‍ය උපදේශකයොත් එක්ක එකතු වෙලා අපේ ණය හිමියොත් එක්ක අපි සාකච්ඡා කරන්න ඕනේ. ණය හිමියන්ට විශ්වාසය ලබා දෙන්න තමයි අර ස්වාධීන රැකවරකලු අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ග්‍රීසියට එවැනි දේ සාකච්ඡා කරන්න යුරෝපා සංගමය මහා ජර්මනිය හිටියා පිටිපස්සේ. ආජන්ටිනාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල හිටියා. මහින්ද රාජපක්ෂට අන්තර්ජාතික මූල්‍ය අරමුදල හිටියා 2009 දී. රනිල් වික්‍රමසිංහට අන්තර්ජාතික මූල්‍ය අරමුදල හිටියා 2016 දී. අපි මේ ස්වාධීන රැකවරණය ලබා ගන්නා ගමන් හැබැයි 2009 දී හෝ 2016 දී නොතිබිච්ච ප්‍රශ්නයක් දැන් තියෙනවා. මොකද්ද අපිට ණය ගෙවන්න බෑ. ඒ නිසා මේ ණය ගෙවීමේ වේදනාව මේ පේන් එක අපි බෙදා හදා ගන්න ඕනේ. එකක් ණය හිමියොත් එක්ක බෙදා හදා ගන්න ඕනේ. ඕක අපි කියන ඒකට හෙයා කට් එක කියලා අපිට ඔක්කොම නම් ගෙවන්න බෑ. මෙන්න මේක ගෙවන්නම් කියලා. ඊළඟට ඉතින් ජනතාව බෙදා හදා ගන්න ඕනේ. ජනතාව බෙදා හදා ගන්න ගියාම ජනතාවගේ පරිභෝජනයෙන් ජනතාවගේ ආදායමෙන් කොටසක් ඒකට වැය කරන්න ඕනේ. ඒක හැබැයි සමාජ සාධාරණත්වයේ මූලධර්ම මත කෙරෙන්න ඕනේ. අන්ත දුගියයි අන්ත ධනවතයි සමාන වෙන්න බෑ මේක. මේ ධනවත්තු එක විදිහකටත් දුප්පත්තු තව විදිහකටත් මේ කටයුත්තට මැදිහත් වෙන්න ඕනේ. ඉතින් එන්න ඒ එවැනි ක්‍රියාවලියක් අරටට අත්‍යවශ්‍යයි. අද ලංකාවේ ඩොලර් හිඟයක් විතරක් නෙමෙයි තියෙන්නේ. රුපියල් හිඟයකුත් තියෙනවා. මේ ඊයේ වෙනකොට රුපියල් බිලියන 450ක හිඟයක් මහ බැංකුවට තියෙනවා. මේ සල්ලි අච්චු ගගහ මේක යන්න බෑ. යම් දවසක් උදා වෙනවා ඔය ලෙබනනයට වුණා වගේ ආජන්ටිනාවට වුණා වගේ අයර්ලන්තයට වුණා වගේ 97 දී ඉන්දුනීසියාවට තායිලන්තයට වුණා වගේ මහ බැංකුව අධිපතිවරයාට කියයි මහ බැංකුවේ කාර්ය මණ්ඩල අපට නම් තවත් සල්ලි නැහැ කියලා. ඒ දිනේ භයානක දිනයක්. ඒ දිනේදී ඇතැම්මුන්ට ප්‍රයිවට් ජෙට් තියෙයි ලංකාවෙන් පලා යන්න අපට එහෙම පලා යන්න ප්‍රයිවට් ජෙට් නැහැ. අපි මේට සූදානම් විය යුතුයි. ඉතින් ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තිත්ත කතාවක් ඇත්ත කතාවක් ඒකට අපි මැදිහත් විය යුතුයි. ඊළඟට ඔය හුඟක් දෙනෙක් මේ කතා කරන දෙයක් තමයි මේ දේශීය කර්මාන්ත නැංවිය යුතුයි කියලා. ඇත්ත. හැබැයි නිකන් මේ අපි සීන සාප්පු විකුණන්න ඕනේ නැහැ. මේ කුරුඳු සුරුට්ටු වලින් පුළුවන් රට කොට දාන්න. ගංජා වලින් පුළුවන් රටේ ඩොලර් සංයුතය හදන්න. රට වටේ තෙල් ගෑස් නිදි වගේක් තියෙනවා ගොඩ ගත්තොත් රටම ගොඩ. රටේ තියෙනවා ඉල්මනයිට් වගේ දැවැන්ත භූ සම්පත් ප්‍රමාණයකින් රටම ගොඩ. තිරිකුණා මල වරායම ඇති මේ රට ගොඩ දාන්න වගේ මං අහලා තියෙන පුදුම සිහින කතා ටික. මේවා බොරු නෙමෙයි. ඇත්ත. හැබැයි චූටි ඇත්තවත්. මේවෙන් මේ රටේ ඔය දැන් අද තියෙන අර්බුදේ විසඳන්න බෑ. කරුණු කිසිවක් නොදැන හෝ දැන ජනතාව නොමග යවන අර මේ ඇත්තටම මේක දෙවෙනි වෙනවා නම් දෙවෙනි වෙන්නේ කැලණි විහාරයේ 9ට විතරයි. වෙන කිසියකට දෙවෙනි වෙන්නේ නැහැ. මේ ඕනම කෙනෙකුට මම අභියෝග කරනවා පුළුවන් නම් තර්කාන්විතව ඒ කාරණා පෙන්වන්න කියලා. නිකන් කතා විතරයි. මිනිස්සු ඉතින් මේ රස කතා අම්මේ අපි මහා නිදානයක් උඩ ඉන්නවා. ඇයි යන්නේ අපිට මෙහෙම කරන්න බැරි කියලා අපි ඉන්නවා. මොකද විෂයානුබද්ධ දැනුමක් නැති කතා කරලා රට රවට්ටන්න එපා කියලා මම ඒගොල්ලන්ගෙන් ඉල්ලනවා. හැබැයි අපිට එකක් කරන්න පුළුවන්. එකක් තමයි අපේ කුෂිකර්මාන්තයේ ඵලදායීතාවය අපි ඉහළ නංව ගන්න ඕනේ. අංක 1ට මේ කාබනික පිස්සුව නවත්තලා ප්‍රමිතියකින් යුතු පොහොර ලබා දෙන අතරේ කාබනික ගොවිතැන කරන අයට මූල්‍යමය සහන ලබා දීම කරන්න ඕන. ඒ වගේම මේ කාබනික ක්‍රියාවලිය සඳහා කිසිම විද්‍යානුකූල අවබෝධයක් නැතුව රට යොමු කරපු අය ඉන්නවා නම් ඇත්තටම අනාගතයේ උන්ට නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕන. මොකද කළ විනාශය අතිමහත් ආහාර සුරක්ෂිතතාවය විනාශ කරමින් කරපු විනාශය අතිමහත්. අද වාර්තා වෙලා තියෙනවා ඇතැම් ආහාර බීට්රූට් වැනි ඇතැම් ආහාර පවා
අද ඩොලර් විකුණලා ගේන විත්තිය. අපට තිබිච්ච සිලෝන් ටී නාමය නැති කරගත්තා අපි. සිලෝන් සිනමන් නාමය නැති කරගත්තා. 2010 ඉඳන් අපි ළඟා කරගත්ත සහලින් ස්වයං පෝෂිත තත්ත්වය අපි නැති කරගත්තා. ඇතැම් එළවලු පළතුරු වලින් අපේ තිබිච්ච තත්ත්වයන් අපි අහිමි කරගත්තා. ඒ කියන්නේ පශු සම්පත් ක්ෂේත්‍රයේ කුකුල් මස් ඒ වගේම බිත්තර වලින් රට ස්වයං පෝෂිත වෙලා තිබුණේ අපි ඒවා නැති කරගත්තා. මේ ඵලදායීතාවයේ නැවත කෙටි කාලයක් ඇතුළත අපි ළඟා කරගත යුතුයි. ආහාරවල සුරක්ෂිතභාවය, බල ශක්තිමය වශයෙන් සුරක්ෂිතතාවය. මම 2010 දී මට පුජ්‍යලිකාංශයේ ව්‍යාපාරික මහත්තයෙක් කියලා තමයි පළවෙනි වතාවට මේ වහලේ උඩ සූර්ය පැනලයක් දැම්මේ. ඒ එතුමගේ වියදමින් දැම්මේ. එතුමාගේ නම බී.ඒ. මහිපාල. ඔහුගේ නම ඉතිහාසයේ ලියවෙන්න ඕනේ. මොකද ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු කිසිම කෙනෙක් කවදාවත් ඔය යෝජනාව කළේ නැහැ. අද මම දැක්ක සමහර රූපවාහිනී ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ වගේ මේවා කියනවා. පුජ්‍යලික මහත්තයෙක් කළේ. අද මෙගෝට් 400. 30000ක් ගෙවල්. අද දවල්ට ලයිට් කැපෙන්නේ නැත්තේ ඔය විදුලි බල මණ්ඩලයේ අයගේ කයිවාරුකම් හින්දා නෙමෙයි. බී.ඒ. මහිපාල එදා ගත්ත ඒ නිර්භීත තීරණය නිසා. රෑට ඔය පැය එකහමාර වෙනකොට පැය 8ක් විතර ලයිට් කපන්න ඕනේ. ඒ මොකද 2010ට අනුව නම් 2021 රාත්‍රී ඉල්ලුම මෙගාවොට් 6000. අද මේක මෙගාවොට් 2500 තිබ්බේ ඒ කාලේ සුනිත්ත බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ඕකේ දිසානායක, ඒ වගේම ආචාර්ය සුගතපාල ඇතුළු කණ්ඩායමක් අතිශය කැප වෙලා 2011-12 වර්ෂවල රටේ කර්මාන්ත ශාලාවක් ගානේ ගිහිල්ලා සෑම දිනාටම LED සහ CFL බල්බ අඳුන්වා දීලා අපේ අමාත්‍යාංශයෙන් දැවැන්ත මාධ්‍ය ක්‍රියාවලියක් දියත් කළා. ජන විදුලි බලාගාර කියලා. ඇත්තට මේක එක්තරා වෛද්‍යවරයෙක් තමයි මට ඒ අදහස ලබා දුන්නේ. ඇත්තටම එක්තරා මේ දුරකථන සමාගමක ප්‍රධාන නිලධාරියා තමයි මට කිව්වේ විදුලිය ඉතිරි කිරීම සඳහා මේ විදුලි බිල කප්පාදු කරන්න කියලා. විදුලි බිල නිකන් දෙන්න කියලා. ඒ වගේ ක්‍රියාමාර්ග හරහා 24 ලක්ෂයක් එක්කව වෙලා කරපු වෑයමක් හැටියට තමයි අද ඔය රාත්‍රී විදුලි ඉල්ලුම පාලනය වෙලා තියෙන්නේ. මේ විදුලි ඉල්ලුම වැඩි වෙනකොට මේ විදුලි බලාගාර හදන එක නෙමෙයි විසඳුම. විදුලි බලාගාර වලට තෙල් නැත්තම් මොකද කරන්නේ? ඉල්ලුම කළමනාකරණය සඳහා සක්‍රිය විධිමත් ශක්තිමත් ක්‍රියාමාර්ග අපි ගන්න ඕනේ. පොදු ප්‍රවාහනය. අපි එදා ඉඳන් කව පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න කියලා. අපි බස් ප්‍රමුඛතා මන්තිරු ඇති කළා. ඊළඟ පියවර තුනේ බස් 5000ක් දාන්න. බස් 5000 කියන්නේ මිනිස්සුන්ට යන්න පුළුවන් ලෝ ෆ්ලෝ බස්. මොකද කළේ? සතියක් කරගන්න බැරුව අතෑරියා. අපි මේ ෂෝක් එකට කරගෙන ආපු එක. සැහැල්ලු දුම්රිය පද්ධති විනාශ කළා. අද ඒවා කෙරුණා නම් 2024 ඉඳන් මේ රටේ පාරේ වාහන ලක්ෂයක් පාරේ අනේක නතර වෙනවා. ට්‍රැෆික් එක නතර වෙනවා. මිනිසුන්ට අලුත් අත්දැකීමක් ලැබෙනවා. මේ ඔක්කොම විනාශ කළා. මේවා අපිට දිගු කාලීනව හරි කමක් නැහැ. පටන් ගත යුතුයි. මේවාට අපේ ආයෝජනය සිදු යුතුයි. එහෙම නැතුව මිනිසුන්ට බයිසිකල් වලින් වැඩට එන්න, කාර්යාල දවස් 3ක් වහන්න, ඔන්ලයින් වැඩ කරන්න වගේ මේ පඬිත දේශනාවලට නෙවෙයි පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ආයෝජනය කළ යුතුයි අධිවේගී මාර්ග වලින් කොමිස් ගහන ක්‍රියාවලිය වෙනුවට. ඒ වගේ දේශීය ආර්ථිකයේ පැති. ඊළඟට මේ ආයෝජන විශ්වාසය. අද රටේ ආයෝජන විශ්වාසයක් නැහැ. දැන් බලන්න මහා අඬබෙර ගහලා කරපු දෙයක් තමයි රෑ 12යි 6ට අස්සම් කළා මේ ගිවිසුමක් නිව් පෝර්ටර්ස් එනර්ජි කියලා. බංකොලොත් සමාගමක් එක්ක. අද ලංකා විදුලි බල මණ්ඩලයේ මේ ගිවිසුමට සාක්කියට අස්සම් කරපු දෙන්නම අද ලංකා විදුලි බල මණ්ඩලයේ නැහැ. හරි. දැන් ඒ ගිවිසුමට අනුකූලව දෙසැම්බර් 31 වෙනකොට ඩොලර් මිලියන 187ක් එන්න ඕනේ මහා භාණ්ඩාගාරයට. ඩොලර් 7ක් ඇවිල්ලා නැහැ. බැසිල් රාජපක්ෂ දැන්වත් අවබෝධ කරගත යුතුයි ඩීල් වලින් රට ගෙනියන්න බැරි විත්ති. ඩීල් දාලා රට ගෙනියන්න බැරි විත්ති. ඒවා ආයෝජන නෙමෙයි. යම් කිසි එකකින් ලංකාවේ LNG වලට ආයෝජන අවශ්‍ය නම් විධිමත් විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යන්න ඕනේ. එහෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ලංකා විදුලි බල මණ්ඩලයේ තිබුණා. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා නම් NFE ආවේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට වරාය අත දිගට දුන්න අදානි සමාගමට. දැන් ඒක ඉදි කරන්න පටන් අරන් තියෙනවා. ඊළඟට අදානි සමාගමට ලබා දෙන්න යනවා මේ හලාවත සිට පුනරීන් දක්වා ලංකාවේ සියලුම සූර්ය බලය හා සුළං බලය. කීයක්ද? අදානි සමාගමේ ලිපිය මං කියවුවා. ගිගාවොට් 6ක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දන්නවද ගිගාවොට් 5ක් කියන්නේ කීයද කියලා?
මහින්ද රාජපක්ෂ දන්නවද? බැසිල් රාජපක්ෂ මැතිතුමා දන්නවද? අදානි සමාගම මේ රට තුල ප්‍රොමෝට් කරන නාමල් රාජපක්ෂ දන්නවද? තව අවුරුදු 60කටවත් මේ ලංකාවට නම් ගිගාවොට් 5ක් ගන්න බෑ. ඒ කියන්නේ මේ අපේ මුළු ජීවිත කාලෙත් ඊළඟ පරම්පරාවල ජීවිත කාලෙත් අදානි සමාගමට ලබා දෙන්න යනවා. මෙහෙම කරන්න අයිතියක් මේගොල්ලන්ට තියෙනවද? අපි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගිහිල්ලා අදානි සමාගමට ඒක යනවා නම් ඒක වෙනම දෙයක්. නමුත් තනි සමාගමකට මේ අයිතිය ලබා දීමෙන් මොකද්ද වෙන්නේ? අපේ බලශක්ති සුරක්ෂිතතාවය පාවා දීමක් වෙන්නේ. මේගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ මේ කටයුත්ත කරන්න. ඊළඟට අපේ ඔය දැන් උගත් දෙනෙක් කියන අපි මේ මහා සම්පතක් උඩ වාඩිලා ඉන්නවා. අපේ ගෑස් තියෙනවා, මේ අපේ මූදාවට තෙල් තියෙනවා, මේවා හාරලා ගොඩ ගන්න පුළුවන් කියලා. ගෑස් නැද්ද? තියෙනවා. අපට ඊටාම සුළු ගෑස් නිදි දෙකක් මන්නාරමේ සහතික වශයෙන්ම තියෙනවා. ඒ ගෑස් නිදි දෙකේ ගෑස් ප්‍රමාණවත් වෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ මෙගවොට් 1600ක් ගෙනියන්න විතරයි. ඒකට නල මද්දතියක් මාර්ගයෙන් ඒ ගෑස් මන්නාරමේ සිට කෙරවල පිටියට ගෙන ආ යුතුයි. ඒකට ආයෝජනය කිරීමට කරනවා නම් මම අත් දෙකම උස්සනවා ඒකට. හැබැයි මේ රටේ ඩොලර් බිලියන 56ක් වෙච්ච අපේ ණය ගෙවන්න නම් ඒකෙන් කරන්න පුළුවන් කිසිම දායකත්වයක් නැහැ. ඊළඟට ඔය තිරිකුණාමලයේ තෙල් ටැංකි. තිරිකුණාමලයේ තෙල් ටැංකි ලංකාවට ගත්තයි කියලා මහ උදම් මනනවා බලශක්තිය ඇමති. එහෙම උදම් මනනවා නම් ඉන්දියාවට දීපු එක ආපහු ගත්තයි කියලා ඒකට ලොකුවටම ලංකාවේ ලොකුම දේශප්‍රේමියා තමයි මලික් සමරවික්‍රම. මොකද මලික් සමරවික්‍රම තමයි 2017 අප්‍රේල් 26 ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගහලා තෙල් ටැංකි ඒකාබද්ධ සමාගමකින් සංවර්ධනය කළ යුතුයි කියලා යෝජනාවක් ඇති කරගත්තේ. ඒ යෝජනාව තමයි මේ ක්‍රියාත්මක කළා තියෙන්නේ. වෙන මොකක්ද? ඔය තෙල් ටැංකි 1923 හදනකොට ලක්ෂ 12ක මේ ධාරිතාවක් තියෙනවා ඔය තෙල් ටැංකි වල ටොන්. ලෝකෙ තිබිච්ච අති විශාලම මේ ටැංකි සමූහය. අද මේක ලොකු එකක් නෙවෙයි. ලංකාවෙත් අද අපේ අවශ්‍යතාවය මේ වගේ 5 ගුණයක්. ඉතින් ඒ කියන්නේ මාස දෙකමාරකට ඇති ලංකාවට. සමහරු හිතනවා මේකෙන් මුළු ලෝකෙටම තෙල් ගබඩා කරලා මහ ව්‍යාපාර කරන්න පුළුවන් කියලා. මේ කරුණු ගැන 7-5ක දැනුමක් නැතුව කරන දේ අය මේවා. හැබැයි මේ තෙල් ටැංකි සංවර්ධනය කළ යුතුයි. ඉන්දියාව එක්ක ඒකාබද්ධව හෝ සංවර්ධනය කළ යුතුයි. ඒවා භූදේශපාලනික ප්‍රශ්නයන් එක්ක ඒක ප්‍රයෝජනෙට ගත යුතුයි. ඒ වගේ ඔය සමහර කාරණාවල තියෙන්නේ පොඩි ඇත්තවල්. හැබැයි මම නැවත කියනවා අවධාරණය කරනවා මේ රට ගොඩ ගන්න නම් ඩොලර් උත්පාදනය කරන්න නම් තරුණ පරපුරේ ස්ටාර්ට්අප් හරහා මේ රජය නැති කරපු අපි ඇති කරන්න ගිය තාක්ෂණ නගරය එක නගරයක් නෙවෙයි නගර ගණනාවක් චෙන්නයි වලට බැංගලෝරයට අභියෝගයක් වෙන විදිහට මේ රට තුල ගොඩ නැගිය යුතුයි. ඊළඟට රටේ මේ ව්‍යාපාරික ප්‍රතිරූපය හරි අවශ්‍යයි. දැන් අද රටේ කිසිම ව්‍යාපාරික ප්‍රතිරූපයක් නැහැ. ව්‍යාපාරිකයන්ට අද නිදහස් තරඟයක් නැහැ. රටට සීනි ගෙන්වුව 69 දෙනෙක්. දැන් එක මිනිහයි ඉන්නේ. ඒ මිනිහා අසීමාන්තික ලාභ උපයනවා. එයා ආණ්ඩුවටත් වියදම් කරනවා. මම කියනවා එයා විපක්ෂයටත් වියදම් කරනවා. බලගතු චරිතයක් වෙලා ඉන්නේ. රටේ ටයිල් ගෙනාව 200කට අධික ප්‍රමාණයක්. අද ඉන්නවා දෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා රට හදන සැලසුමුත් ඉදිරිපත් කරනවා අපිට. ටයිල් කාර්යෝ. ඒකාධිකාරය හදාගෙන කෝටි ගණන් උත්පාදනය කරන ගමන්. ඒකට මේ විදිහට සිමෙන්ති ආනයනය කිරීම මේ හැම දෙයක්ම ඒකාධිකාරයකට යටත් කරලා තියෙනවා. මේ ඒකාධිකාරය කඩන්න ඕන. මේවා විවෘත කරන්න. සියලු දෙනාටම සමබිමක් ඇති කරන්න ඕන. ඒතකොට තමයි ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට කොළඑලි දැල් වෙන්නේ මේ රටට එන්න ඕන කියලා. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ විදේශ ආයෝජකයන්ට මේ රටට එන්න කියන පණිවිඩය දෙන්න නම් NFE ගිවිසුම අදානි ගිවිසුම වගේ හොර ගිවිසුම් හොර ඩීල් නවත්තන්න ඕන. ඒ වෙනුවට සියලු ආයෝජකයින්ට රට විවෘත කළාම රට පිළිබඳ විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා මම සතයක්වත් විදේශ ණය අරන් නැහැ කියලා. මම පහුවෙන්නම පෙන්ලා දුන්නා එතුමා ඩොලර් බිලියන 5කට වැඩියෙන් ණය අරන් තියෙනවා කියලා. ඇත්තටම මට කනගාටුයි කියන්නේ මුදල් අමාත්‍යාංශයේ වැදගත් නිලධාරියෙක් දුරකථනයෙන් කතා කරලා ඇහුවා සර් කොහෙන්ද මේ ඩේටා එක ගත්තේ කියලා. හරි. ඒ කියන්නේ අඩු ගානේ මේ රටේ මේ වැදගත් ආයතනවල පවා මෙවැනි දත්ත පවත්වා ගැනීමක් නැහැ. හැබැයි ඒ දත්ත නැතුවා නෙවෙයි. මොකද අපි දත්ත අරන් තියෙන්නේ ඒගොල්ලන්ගෙන්ම තමයි. වෙන ක්‍රමයකට නෙවෙයි මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයෙන්. මොකද අපෙන් අහනවා මේ ජනාධිපති කාර්යාලයෙන් මේක ඇත්ත නැත්ත දැනගන්න ඕනයි කියලා වහම. 2021 අගෝස්තු මාසේ 3 වෙනිදා
ෆොරින් කරන්සි ටර්ම් ෆැසිලිටි එකක්. ඒ කියන්නේ විදේශ රටවලින් විදේශ මුදල් වලින් ණය ගැනීම සඳහා ලංකාව ගියා. මාස 3ක් ඔක්තෝබර් දක්වා මේක කල් දැම්මා. $1 ලංකාවට දෙන්න කවුරුවත් ආවේ නැහැ. ඔය වියත්මගේ කියන අට්ටිය ඒගොල්ලන්ගේ කතා පටන් ගත්තේ අපේ හිටපු මහ බැංකුව අධිපතිවරයෙක් වෙන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන්නේ කොටියෙක්. කොටි සංවිධානයේ කෙනෙක්. ඔහු මේ රටේ ආර්ථිකය විනාශ කරලා බංකොලොත් කරලා රට බෙදන්න යනවායි කියලා. සිංහල ආවේග අනේ අම්මේ අවුස්සපු තරම් ඔය වියත්මගේ කට්ටිය. ඔය කොටියයි කියන මහත්තයා. ඔහු වැදගත් මහත්මයෙක්. ඔහු මේ රටේ 2019 ඩොලර් බිලියන 5.6ක් එක්කහු කළ අන්තර්ජාතික වෙළඳපොලේ 2019. එතකොට ඔහු ඩොලර් බිලියන 7.2ක සංචිත ඇති කරලා ගියේ. ඔහුගේ සංචිත තමයි අද වෙනකන් තියෙන්නේ. එතකොට ඔහු කරපු ඒ කාර්යය කරන්න අජිත් කබ්රාල්ටද බැරි වෙලා තියෙන්නේ ඇයි? අපේ රට ගැන, අපේ මහ බැංකුව ගැන, මේ මහ බැංකුව අධිපති ගැන, මේ මුදල් ඇමති ගැන, මේ ජනාධිපති ගැන ජාත්‍යන්තර ප්‍රතිරූපය ඕක තමයි. ඒ නිසා මේ ආයෝජක විශ්වාසය දිනා ගැනීම සඳහා අපේ ප්‍රතිරූපය වර්ධනය කරන්න ඕන. ඒකෙදි දේශපාලන ප්‍රතිරූපයක් හරි අත්‍යවශ්‍යයි. විශේෂයෙන් මේ 20 වෙනි සංශෝධනයේ මගින් අධිකරණයේ පොලිස් දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවය මහා විහිළුවකට ලක් කරලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයම ගන්න. දැන් ඒකේ දෙවැනි අදියර අපිට ඇහෙනවා මේ පල්ලියක බෝම්බයක් තිබ්බා. අර කොහෙද ඇපලෝ රෝහලේ බෝම්බයක් තිබ්බා. දැන් මේ පුදුම වැඩේ කියන්නේ මේ පොලිසියම කියනවා පල්ලියේ බෝම්බෙට එක පුජ්‍යලෙක් පාපොච්චාරණය කළා ඔහුයි තිබ්බේ කියලා. ඊට පස්සේ පල්ලියෙන් පෙන්නලා දුන්නාම නෑ බෝම්බේ තිබ්බේ උදේ 10 ගානට මෙන්න මේ අහවලා තමයි මේ ඉන්නේ කියලා CCTV වලින් ඔහු අල්ලලා කිව්වා හරි අපි දැන් ඔහු අල්ලගත්තා ඔහු තමයි බෝම්බේ තිබ්බේ කියලා. ඊට පස්සේ කිව්වා ඔහු පාපොච්චාරණයක් කළා දැන් වෛද්‍යවරයෙක් බෝම්බේ තිබ්බේ කියලා. බෝම්බකාරයෝ තුන් දෙනයි. ඊළඟට ඇපොලෝ රෝහලයකටත් සේවකයෙක් අල්ලගත්ත බෝම්බේ තිබ්බේ අහවලා කියලා දැන් කියනවා නෑ ඒකත් කරේ මේ වෛද්‍යවරයා මේ කියලා. ඉතින් මේ වයින් කාටද මේ විශ්වාසය ගොඩනැගෙන්නේ? කවුරු සම්බන්ධයිද මේ විශ්වාසය ගොඩනැගෙන්නේ? ඉතින් ඒක නිසා අන්තර්ජාතිකව මේ ප්‍රශ්නේ ගිහාම ලබන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පුතුමාතලන් ප්‍රශ්න විතරක් නෙමෙයි තියෙන්නේ. අපරාධකාරයෝ, ඝාතකයෝ, එල්ලුම් ගසට ගිය මිනිස්සු නිදොස් කොට නිදහස් කළා රජයේ පත්වීම් ලබා දෙන රටකට. පට්ටපල් හොරු අද මේ රට මේ තත්වයට පරිවර්තනය කිරීම සඳහා වෙච්ච දවන්ත මූල්‍ය වංචා කරපු මිරිස් නීතිපති දෙපාර්තමේන්තුව කියන ආයතනෙම උසාවියට ගිහිල්ලා නිදොස් කොට නිදහස් කරන රටක දේශපාලන පලිගැනීමට මේ දඩමීමා කරගන්නවා නම් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපනොදී මිනිස්සු තියාගෙන ඉන්නවා නම් පස්සේ නිදොස් කොට නිදහස් කරනවා නම් මේ රටේ ප්‍රතිරූපය මොකද්ද? මේ රටේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න ඕන. මෙන්න මේ වගේ කාරණා ගණනාවක් කරහා කටයුතු කරන්න ඕනේ. එතෙන්දී මේ පාර්ලිමේන්තුවට කරාරලා යන්න බෑ. මේ පාර්ලිමේන්තුවට තමයි ව්‍යවස්ථාව 148 වෙනි වගන්තිය යටතේ මේක නියම වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය, ණය ප්‍රතිහෝගත කිරීම, රටේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම, ආයෝජක හා වෙළඳපොළ විශ්වාසය දිනා ගැනීම, දේශීය කුෂිකර්මාන්තයේ ගලවාගෙන ඵලදායීතාව වැඩි කර ගැනීම වගේ කාරණා සම්බන්ධයෙන් මේ ඊළඟ 6 මාසය ඇතුළත අපි පියවර ගත්තේ නැත්නම් තව අවුරුදු 10කට 15කට අපිට ඇත්තටම මේ කනගාටුදායක රටේ ඉතාමත්ම කනගාටුදායක විදිහට ජීවත් වෙන්න වෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිපත්තිය මං අහන්නේ ඔබ විශ්වාස කරන අපේ රටට ගැලපෙන විදේශ ප්‍රතිපත්තිය කොයි වගේද? අපි ඇත්තටම අපි මතක තියාගන්න දැන් අපි අලුත් ලෝකයකට ආවා. ඒ ලෝකයේ අද තනි සුපිරි බලවතෙක් නැහැ. බලවත්තු දෙන්නෙක් දැන් ඉන්නවා. එක්කෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයේ අනිත් එක්කෙනා චීනය. ඒතර ඇමරිකා එක්සත් ජනපදයේ එක්ක යම් යම් දේශපාලනික සබඳතාවයන් වල ඉන්නවා. ඒගොල්ලන්ගේ තියෙනවා අර 5 eyes කියලා වැඩපිළිවෙලක්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂ කතා කරන රටවල්. මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය. ඒක අපිට යම් ප්‍රමාණයකට බලපානවා. මොකද අපේ වෙළඳපොළ මේ රටවල් එක්ක තියෙන නිසා. ඊළඟට කොඩ් කියලා එකක් හැදුවා මේ ආසියා ශාන්තිකර සාගරයේ ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව. ඒක ඊටාම බරපතල විදිහට අපිට බලපානවා. මොකද ඉන්දියාවයි ජපානයයි කියන්නේ අපේ ඉරණමත් එක්ක බොහොම ළඟින් ගැට ගැහිච්ච රටවල් දෙකක්. ඊළඟට චීනය මේකෙදි නිකන් ඉන්නේ නැහැ. චීනය භූමි බලයක් වෙච්ච
ඒ කියන්නේ අපි කියනවා මේ ගොඩබිම් බලයක් වෙච්ච ලෑන්ඩ් පවර් එකක් තමයි රුසියාව. න්‍යෂ්ටික බලයත් එක්ක. රුසියාව, චීනය, පාකිස්තානය, ඉරානය එකට ඉන්නවා. මේවත් මේ බලකඳවුරු දෙක දැන් සීග්‍රයෙන් අපිට පේනවා ලෝකයේ පුරාම නේද මේක දැන් ව්‍යාප්ත වෙමින් යනවා. චීනයට දකුණු චීන මූදේ ඇමරිකානු යාත්‍රා තායිවානයත් එක්ක දැන් ඔන්න මෙන්න යුද ගැටුමක් වගේ මොකක්දෝ එකක් වේගෙන යනවා. ඔස්ට්‍රේලියාවයි චීනය අතර බරපතල වෙළඳ යුද්ධයක් පවතිනවා. උතුරු කොරියාවයි දකුණු කොරියාවයි ජපානයයි ආශ්‍රිතව හැමදාම මිසයිල් පිපිරෙනවා. රුසියාවේ යුක්‍රේනයට ඇතුල් වෙනවයි කියලා නේටෝ සංවිධානයේ එහෙ ගිහින් තියෙනවා. රුසියාව කිව්බාවට හා වෙනිසියුලාවට ඇතුල් වෙලා ඇමරිකාවට පොඩි තර්ජනයක් ලබා දෙමින් තියෙනවා. මැද පෙරදිග වෙනම තත්ත්වයක් ඇති වෙමින් තියෙනවා. මේ තත්ත්වයන් එක්ක අපි බොහොම පරිස්සමින් වැඩ කළ යුතුයි. මගේ නම් ස්ථාවරය අපිට තියෙන්න ඕන උපාය මාර්ගය. අපේ රටේ උපාය මාර්ගයට සේවය වෙන පරිද්දෙන් අපි චීනයෙන්, ජපානයෙන්, ඉන්දියාවෙන්, එක්සත් ජනපදයෙන්, මහා බ්‍රිතාන්‍යයෙන්, ඔස්ට්‍රේලියාවෙන් ආයෝජන හා මූල්‍ය ආධාර ලබා ගන්නවා මිසක් ඒ රටවල උපාය මාර්ග අපි ක්‍රියාත්මක කරන්න ගියොත් අපි අනිවාර්යයෙන් මේ කාගෙන් හරි ගුටි කනවා. ඒක තමයි වෙන්නේ. අපි චීනයට ඇදිලා ගිහිල්ලා ඊළඟට අපි ඉන්දියාවට ඇදිලා යන්න ගියොත් අපි චීනෙන් ගුටි කනවා. අපි ඇමරිකා එක්සත් ජනපදයට ඇදිලා යන්න ගිහිල්ලා ඉන්දියාවෙන් ගුටි කෑව ජයජයවර්ධන. අවුරුදු 30ක් අපි යුද්ධ කළා. ඉතින් ඒක නිසා අපි මේ බලගතු ලෝකයේ දේශපාලන තත්ත්වය ගැන තේරුම් අරගෙන මේ ඇත්තටම ලෝක ඉතිහාසයේ මේවා වෙලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනියට ඉන්න කෙනාව දෙවෙනියා විසින් ඉස්සර කරන්න යන වෙලාවේදී ලෝකයේ මේ වගේ ප්‍රශ්න ඉතිහාසය පුරාම ඇති වෙලා තියෙනවා. ඉතින් අපි මොකටද මේව මැද්දට පැනලා ගුටි කන්නේ මේ පොඩි රට? ඔබ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව වගේ දෙයක්. මධ්‍යම ප්‍රතිපදාවනේ සමමිතුරු ප්‍රතිපදාව හැම එකම හොඳට ඉමු. හොඳට ඉන්නව නෙවෙයි. අපේ උපාය මාර්ගයට සාපේක්ෂව. දැන් මම උදාහරණයක් කියන්නද? උදාහරණයක් දැන් චීනයට තියෙනවා රෝඩ් ඇන්ඩ් බෙල්ට් ඉනිෂියේටිව් කියලා. ඒකට අපිත් එකතු වුණා. කමක් නැහැ. ඒකට චීනය ආවෙලා කොළඹ වරායේ ආයෝජනයක් කළා. වරායේ නගරය කළා. හම්බන්තොට වරායේ ආයෝජනයක් කළා. ඊළඟට කොළඹ වරායේ හම්බන්තොට වරායේ යා කරන අධිවේගී මාර්ගයක් ඉදි කරගත්තා. ඒ වගේ කරගත්තා. ඒ ක්‍රියාවලියේදී අපි අපේ උපාය මාර්ගය ගැන හිතුවේ නැහැ. ඒ කියන්නේ කොළඹ වරායේ සංවර්ධනය ගැන මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. වරායේ නගරයත් ප්‍රශ්නයක් නැහැ. ඒක විධිමත්ව කළා නම්. හැබැයි හම්බන්තොට ඔච්චර ලොකු වරායක් ඔය තරම් කලබලෙන් හැදුවයි කියලා ප්‍රයෝජනයක් තියෙන එකක් නෙවෙයි. මත්තල ගුවන් තොටුපොළ නෙවෙයි හදන්න තිබුණේ. කටුනායක දෙවෙනි ගුවන්පතයයි හදන්න තිබුණේ. ඒක කළේ නෑ අපි. ඊළඟට මාතර ඉඳන් කොළඹ අධිවේගී මාර්ගයට මගේ විරුද්ධත්වයක් නෑ. හැබැයි මාතර සිට හම්බන්තොටට රුපියල් බිලියන 242ක් වියදම් කළ අධිවේගී මාර්ගයක් හද හැදීම අද මේ කිරිපිටි නැතිකමට, තෙල් නැතිකමට, ගල් අඟුරු නැතිකමට, ලයිට් කැපීමට එක බරපතල හේතුවක්. ඒකෙන් චීනයට ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි ලංකාවේ උපාය මාර්ගයට ප්‍රයෝජනයක් නැහැ. ලංකාවේ ඊළඟ අධිවේගී මාර්ග පද්ධතිය යන්න ඕනේ ත්‍රිකුණාමලයයි කොළඹයි යා කරන විදිහට. ඒ දෙසටයි යොමු වෙමින් තියෙන්නේ. ඒ අර්ථයෙන් ගත්තම කොළඹ සිට කුරුණෑගලට අධිවේගී මාර්ගයට මම පක්ෂයි. හැබැයි කුරුණෑගල ඉඳන් දඹුල්ලට අධිවේගී මාර්ගයක් මේ මොහොතේ තැනිය යුතු නැහැ. ඉතින් ඒ වගේ මේ අපේ උපාය මාර්ගය, අපේ ආර්ථික ශක්ෂතාවය, ජාතික භෞතික සැලසුම මෙන්න මේ කාරණත් එක්ක ඕනේ අපි ආයෝජන ලබා ගන්න. දෙන හැමදේම කරන්න ගිහිල්ලා ණයකාරයෝ වෙන්න බෑ. එක් අයගේ උපාය මාර්ගත් එක්ක අපිට කටයුතු කරන්න බෑ. ඒ වගේම උදාහරණයකට තෙල් ටැංකි ගැන වුණත් ගත්තොත් ඉන්දියාව මේ තෙල් ටැංකි සංවර්ධනය සඳහා අපිට අසීමාන්තික කාලයක් දෙන්න බෑ. අපි යම් නිශ්චිත කාලයක් දෙන්න ඕන. අවුරුදු 5ක් ඇතුළත කරන්න ඕනේ. නැත්තම් ගිවිසුම හොසි කියලා. ඉතින් ඒ වගේ මේ එක එක්කෙනාගේ උපාය මාර්ග වලට අපිට යන්න බෑ. අදානිට කිසිසේත්ම මේ ඉන්දියාව සතුටු කරන්නයි කියලා අපේ සූර්ය බලයයි සුළං බලයයි පාවා දෙන්න බෑ. ඒක තමයි අපේ රටේ අනාගත ගැලවුම තියෙන බලශක්ති සුරක්ෂිතතාවයේ මඟ. ඉතින් ඒ වගේ අපි අපේ උපාය මාර්ගයට ඒවා ලබා ගන්නවා මිසක් ඒ අයගේ උපාය මාර්ගයට ගිහිල්ලා අපිට ගමනක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ අපේ උපාය මාර්ගයක් හදාගෙන අපි ඉන්දියාවට, චීනයට, ජපානයට ආධාර කරනවා මිසක් ආයාචනා කරනවා මිසක් අපි ගමන් කරන්නේ. විශේෂයෙන්ම මේ අර්බුදයෙන් පියමන් කරන්න විශාල ධනයක් ලංකාවට ඕනේ. ඒ කියන්නේ අපි කියනවා ඩීප් පොකට්ස් ඕනේ. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ රටවල් කීපයකයි. එක්කෙනෙක් ජපානය, එක්කෙනෙක් චීනය. ඒ වගේම තව රටවල් තියෙනවා අපිට ඒවට සම්බන්ධතාවක් නැහැ. දැන් උදාහරණයකට ගත්තොත්
තෙල් තියෙන රටවල් සෞදි අරාබිය වගේ. එහෙම නැත්නම් නෝර්වේ වගේ. එහෙම නැත්නම් ජර්මනිය වගේ රටවල්. ඇමරිකාවට සල්ලි නැහැ. ඇත්ත කතාව ඒක. ඇමරිකාවට එහෙම සල්ලි නැහැ. ඇමරිකාව ධනවත් රටක් තමයි. නමුත් ඒගොල්ලන්ගේ රිසර්ව් ලෙවල් එක හරි පොඩි. අරවා තමයි ලොකු රටවල්. ඉන්දියාවට වුණත් ඔය ඩොලර් බිලියන 10ක් 12ක් ලංකාවට දෙන්න පුළුවන් කමක් නැහැ. ජපානයට පුළුවන්. චීනට පුළුවන්. ඉතින් ඒ නිසා හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේවත් එක්ක මේ දේශපාලන කොන්දේසිය නෝනම් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඇත්තම කිව්වොත් ජපානයේ හරහා අපි සැහැල්ලු දුම්රිය පාරවල් 4ට ඩොලර් බිලියන 8ක ඒ සැහැල්ලු ණය ගත්තනම් දශමයකේ පොලියට අද මේ රටේ මූල්‍ය අර්බුදයක් නැහැ. මූල්‍ය අර්බුදයක් නැහැ. මේ ජනාධිපති සම්පූර්ණයෙන් වගකිය යුතුයි ඒක නතර කිරීමේ වගකීමට. මොකට ඔහුගේ නොදනුවත්කම නිසා ඔහුට දීපු ඇතැම් උපදෙස් නිසා තමයි ඒක සිද්ධ වුනේ. අද මේ රට එතෙන්ට වැටෙන්නේ නැහැ අපි කරපු ඒ උපාය මාර්ග කියන ඩොලර් මිලියන 600 ගානේ එනවනේ එහෙනම් අවුරුද්දකට. ඒ මාර්ග හතරම ක්‍රියාත්මක කළා නම් කීයක් එනවද? ඒ වගේ 4 ගුණයක් එනවනේ. ඩොලර් මිලියන 2400ක්. මේ බංගලි දේශකාවට ගිහිල්ලා ඩොලර් මිලියන 150ක් ඉල්ලන්න ඕනේද? ඉන්දියාවෙන් 500ක් අරගෙන තෙල් ටැංකි පාවා දෙන්න ඕනේද? මොකුත් වෙන්නේ නැහැ. හරි. ඒ සබුද්ධිමත් ක්‍රියාමාර්ග නැහැ. ඒ ඔක්කොම පෙන්වුවේ රතු සංඥා. අපිට කවදාත් හිතවත් රටක් ජපානය. ඒ රට අත්හැර දැමීම මේ රටට පයින් ගැසීම කරපු ඉතාම නින්දිත පහත්ම ක්‍රියාවක්. ඉතින් ඒකේ ප්‍රතිඵල දැන් අපි භුක්ති විඳිනවා. දැන් ජනතාව ගෑස් නැතුව පොලිමේ ඉන්නවා, ලයිට් නැතුව ඉන්නවා, වතුර නැතුව ඉඳී ඉස්සරහ කාලේ. ඇත්තටම මේවා සම්බන්ධයෙන් මීට වඩා විවෘතව මේ රට කල්පනා කළ යුතු තිබුණා. ඔබ මේ සමා වෙන්න. ඔබ සමමිතුරු කියන වචනය භාවිත කරපු නිසාමයි මට මේ ප්‍රශ්නය ආවේ. මේ අපිට මතකයි අපේ මේ වර්තමානයේ පවතින ආණ්ඩුව වෙනකොටත් ඔය කතාවම කිව්වා දැන්. ස්විට්සර්ලන්තේ වගේ රටක් ගත්තොත් ආර්ථිකමය වශයෙන් බොහෝම ශක්තිමත් රටක්. හැබැයි දැන් සමමිතුරු වගේ සංකල්පයක් ගත්තොත් විදේශ ප්‍රතිපත්තියකට උදාහරණයට අපි ඇත්තම කතාව ගත්තොත් ඉන්දියාව කියන දේ අපි නොකළොත් චම්පික ඉන්දියාව අපිව කොනිටනවා. චීනෙත් එහෙමයි. චීනේ කියන දේ නොකළොත් චීනේ අපිව කොනිටනවා. හැබැයි ස්විට්සර්ලන්තේ වගේ රටකට ඒක බලපාන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත්. අපි මේ මහ පොළවේ ඇත්ත යථාර්ථයට ආවොත් අපේ රටේ දේශපාලනේ තීරණය කරන්න දැඩි බලපෑමක්, ඍජු බලපෑමක් එල්ල කරනවා චීනය සහ ඉන්දියාව. එහෙම වෙද්දී අපි කොහොමද ඔය වගේ සමමිතුරු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ? ඒ කියන්නේ මම ඒක පිළිගන්නේ නැහැ. ස්විට්සර්ලන්තයේ කතාව වෙන එකක්. ස්විට්සර්ලන්තය පළවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ විශාල බදු අය කළා ඒ යුද්ධයේ විය පැහැදම් පියෝගන්න ජර්මනියේ, ප්‍රංශයේ, එංගලන්තේ, ඉතාලියේ ධනපතියන්ගේ. ඒ අවස්ථාවේ ධනපතියන්ට සල්ලි හංගන්න තැනක් ඕන වුණා. ඒ තමයි ස්විට්සර්ලන්ත බැංකු, ස්විස් බැංකුවල උපත. අද ලෝකයේ තියෙන රහසිගත සල්ලි වලින් 15%ක් තියෙන්නේ ස්විට්සර්ලන්තේ. එහෙම ඒගොල්ලෝ ධනවත් වෙලා තියෙන්නේ. වෙන ඕකේ මොකුත් රහසක් නැහැ. ඒ නිසායි ස්විට්සර්ලන්තේ හැමෝටම ඕන වෙලා තියෙන්නේ. හරි. ඒක ලංකාවටත් ඕනනම් කරගන්න තිබුණා. නමුත් දැන් ඒ අවස්ථාව නැහැ. මෙහෙමයි. අපි යම් දේවල් වැටපැනලා කිරීම නිසා තමයි අනික් රටවල් කලබල වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කොළඹ වරායේ හැදීම සඳහා ඒ දියකඩනය දකුණු වරායේ දියකඩනයට අපිට උදව් කළේ කවුද? ආසියානු සංවර්ධන බැංකුව. අපිට එතන තිබුණා වරායේ ටර්මිනල් 3ක්. දකුණු එක, බටහිර එක, නැගෙනහිර එක. අපිට මොකද්ද කරන්න තිබුණේ? ටෙන්ඩර් කැඳවීමකින් යන්න තිබුණේ. ටෙන්ඩර් කැඳවීමකින් අපි ගියා නම් ඒකට සිංගප්පූරු පෝට් එක හරි, ඩෙන්මාර්කේ පෝට් එකක් හරි, චීන පෝට් එකක් හරි ආවනම් ජපන් කාටවත් මොකුත් කියන්න බෑනේ. අපි මොකද කළේ? චයිනා මර්චන්ට් එකට විතරක් ආරාධනා කළා. එන්න කියලා. කියලා දකුණු වරාය දුන්නා. දකුණු වරාය දීපු හැටියට ඔබ කියපු ප්‍රශ්නේ ආවා. ඉන්දියාව කොහෙනම් අපිටත් ඕනේ. මොකද අපේ බිස්නස් තමයි උඹලගේ බිස්නස් වලින් 70%ක්. හරි? ඒ නිසා අපිටත් ඕනේ. හරි? අපේ ආණ්ඩුවත් ඕක කළා. අපේ ආණ්ඩුවටත් තිබුණේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය අපි ණය වෙලා කරේ විවෘත ටෙන්ඩර් කැඳවීමක් කරන්න. විවෘත ටෙන්ඩර් කැඳවීමක් කළේ නෑ අපේ ආණ්ඩුව. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මම මේ කියන්නේ යහපාලන ආණ්ඩුව ගැන. මේ අපේ නායකයෝ ඇතැම් වෙලාවල් වලට මේ ඩීල් කෙරුවාවට යන්නේ නැතුව විවෘත ක්‍රියාවලියකට ගියා නම් මේක බේරගන්න ඕන. දැන් බලන්න මටත් තිබුණා ඔය ප්‍රශ්න පෝට් සිටිය. ඔබ ඔය කියනවා නම් හරි පෝට් සිටිය මාස 21ක් නැවැත්තුවා ඒ අවස්ථාවේ කොමිෂන් සභාවක වාර්තාවක් මත අජිත දි කොස්තාගේ වාර්තාව මත. එතකොට පෝට් සිටිය මොකද කළේ? ඒ සමාගම ඒක පස්සේ අපේ අමාත්‍යාංශයට දුන්නා. කලින් තිබුණේ වරාය අමාත්‍යාංශය. අජුන් රන්තුංග මහත්තයාගේ. අපිට දුන්නා. මට බිලක් එව්වා ඩොලර් මිලියන 175ක් ගෙවන්න කියලා.
දැන් ඔය කියන විදිහේ කොනිත්තන්නේ පැහැනම් අපිව අපේ බැංකු බැක්ලිස් කරන්න එපා. ඔය දැන් පොර වලට කළා වගේ. පොර වලට තිබුණේ ඩොලර් මිලියන් 6.9ක් මේ 175ක් හොඳේ. 175. අපි කොහොමද ඒක විසඳුවේ? අපි සතයක් ගෙව්වේ නැහැ. කොහොමද විසඳුවේ? ඔය පෝට් සිටියේ සැලසුමේ තිබුණා අපේ බේබි හාමුලා ටිකට ෆෝමියුලා 1 කාර් රේස් යන ට්‍රැක් එකක්. පෝට් සිටි ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් ඒකට යට කරලා තිබුණා. අපි ඒ ට්‍රැක් එක නැවැත්තුවා. උද්‍යානයක් හැදුවා. අද ඒ උද්‍යානය තමයි ලොකුවට පෙන්වන්නේ. එදා ඕක උරුමලා තිබුණේ මේ රටේ බේබි හාමුලා 4-5 දෙනෙකුට. ලක්ෂ 220කට යන්න පුළුවන් උද්‍යානයක් හැදුවේ අපි. ඒ උද්‍යානයේ දෙපස තිබිච්ච ඉඩම් අපි චීන සමාගමයි බෙදාගත්තා. චීනය අපිත් එක තරහ වුණේ නැහැ. මම චීන විරෝධියෙක් කියලා හරි චීන පක්ෂපාතී කෙනෙක් කියලා හරි කවුරුවක් කියලා නැහැ. අපට විශාල චෝදනා අපේ ඒවට ආව ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉන්දියාවෙන් මේ හැමතැනින්ම කිව්වා මේ චීන කොලනියක් මේ කියලා. අපි ඉන්න කාලේ එහෙම චෝදනා තිබුණාද? නැහැ. අපි ඔය හැමෝටම කිව්වා එන්න කියලා ආයෝජනය කරා. අපි ආයෝජන 4ක් ගෙනාවා. පළවෙනි එක මෙහි මූල්‍ය නගරය. මූල්‍ය නගරයට ඩොලර් බිලියනයක් ගේන්න පොරොන්දු වුණා චීන සමාගම. ඊළඟට මෙහි අන්තර්ජාතික රෝහල. හරි? ඒකට අපි සිංගප්පූරු රෝහලකින් ආයෝජනයක් ගන්න තරඟකාරී පදනමෙන් කටයුතු කරා. අන්තර්ජාතික විශ්වවිද්‍යාලය. මොකක්වත් නෙමෙයි. එංගලන්තයට ගිහිල්ලා ප්‍රංශයට ගිහිල්ලා නොයෙක් විශ්වවිද්‍යාවලෙන් අපි ඉල්ලීම් කළා. ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මෙතෙන්ට ගේන්න වැඩසටහනක් තිබුණා. හරි? මෙතන කොන්වෙන්ෂන් හෝල් එකක්. ඒ කොන්වෙන්ෂන් හෝල් එක මොකද්ද? ඩුබායි වල අර ප්‍රංශයේ ලූවර් එකේ අනු ශාඛාවක් තිබුණා. ඒක මෙතෙන්ට ගේන්න. හරි? කවුද අපේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ආයෝජනය කළේ? ප්‍රංශය. කොළඹ පිටකොටුවේ. චීනය නෙවෙයි ප්‍රංශය අපිට ආයෝජනය කළේ. අනුරාධපුර සුද්ධ නගරයට කවුද ආධාර කළේ? ප්‍රංශය. ඉතින් අපි මේ හැමෝගෙම අරන් තිනවා. අපි මේ වරාය නගරය කරන කාලේ මට පුළුවන් එක ස්ටේට්මන්ට් එකක් හොයලා දෙන්න ඉන්දියාවෙන් හරි ඇමරිකාවෙන් හරි කොහෙන් හරි කියලා දෙන්න කියලා මේක චීන කොලනියක් කියලා. පුළුවන් නම් හොයලා දෙන්න. හරි? එහෙමයි වැඩ කරන්නේ. සමමිතුරු කියන්නේ එහෙමයි. සියලු දෙනාගේ ආයෝජන කැඳුව ගන්න එහෙමයි. හරි? ඇත්තම කිව්වොත් ඔය චීන සමාගමම පවා බුදුම විදියට සතුටු වුණා. ඔවුන්ව බ්ලැක් ලිස්ට් කරා ඇමරිකාව. අපි මේ වගේ විවෘත පසුබිමක මේක කිරීම ගැන. අද ඒ ආයෝජන එකක්වත් නැහැ හොඳේ. අඩුව ගානේ අර චීන ගේනවා කියපු බිලියනෙත් නැහැ. අර ආයෝජන එකක්වත් නැහැ. ඒ කියන්නේ මේ අපි විවෘත වෙනවා නම් අපි අවංක වෙනවා නම් අපි ඩීල් ගන්න යන්නේ නැත්තම් අපි මේ රටේ උපාය මාර්ගයට වැඩ කරනවා නම් මේ වැඩ ගොඩක් කරගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ඔතන තියෙනවා විලාස් වගේක්. ඔය පෝට් සිටි එකේ. කවුද ඒ විලාස් ගන්න වැඩියෙන්ම ආවේ? ඉන්දියානු. මුම්බායි නගරේ සල්ලිකාරු. ඒගොල්ලෝ තමයි ඕකේ ගන්න ආවේ. පුදුම සතුටක් තිබුණේ මෙතෙන්ට එන්න. මට කී දෙනෙක් කතා කරලා තිනවද දිල්ලියේ රස්නේ වැඩි අපිට ඉන්න බෑ. අපට පෝට් සිටියේ මූලස්ථාන හරියට ඉඩ දෙන්න කියලා. ප්‍රධාන නාලිකා ඔය විශාල නාලිකා ගණනාවක් ඔය ලෝකේ තියෙන ප්‍රධාන අන්තර්ජාතික නාලිකාවල මධ්‍යස්ථාන දිල්ලියේ තියෙන ඒවා කොළඹට ගේන්න කොච්චර ලොකු සාකච්ඡාවක් තිබුණාද? හරි? ඒ මොකද විවෘතභාවය අවශ්‍යයි. මේ වගේ මේ ඩීල්කාර මේ පිස්සු නැටිලි වලට රටක් ගොඩනගන්න බෑ. රටකට මිනිස්සු එහෙම ආයෝජක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ විවෘතව අපි කතා කළොත් අපි ඍජුව කෙලින් හිටගෙන අපේ උපාය මාර්ගයට ගන්නවා නම් කොක්කොම එනවා. මම නම් මේකෙදී ආදර්ශයට ගන්නේ සිරිමාව බණ්ඩාරනායක. එතුමියට එච්චර උගත්කමක් තිබුණෙත් නැහැ. නමුත් මේ රට අන්තර්ජාතික තලයේ තැනක හිටෙව්වේ එතුමිය තමයි. ඉන්දියාවයි චීනය යුද්ධ කරද්දී කවුද මැදිහත් කරු? ලංකාව. සිරිමාව බණ්ඩාරනායක. ඒ වගේම පාකිස්තානය එක්ක ඉන්දියාව යුද්ධ කරද්දී පාකිස්තානයේ ගුවන් යානාවලට මේ මැතිණිය ඉඩ දුන්නා මෙහෙ තෙල් ගහන්න. එහෙම කියලා ඉන්දියාව මේ ලංකාවට බෝම්බ දාන්න ආවේ නැහැ. මේ පරිප්පුවත් ඇරියේ නැහැ. මේ යුද්ධයක් යන වෙලාවේ. ඒ වගේ ඉන්න ඕන. ඒ වගේ ඍජුව ඉන්නවා නම් ලෝකේ ඕන විදිහකට දිනා ගන්න පුළුවන්. ඇත්තටම බොහොම බුද්ධිමත් මිනිහෙක් කියලා කියපු ජයාජයවර්ධන මහත්තයාගෙත් අසාර්ථකතාවය තිබුණේ ඔතන. ඉතින් ඒක හින්දා අපි මේකෙදි සමමිතුරු ආකාරයට කටයුතු කරනවා නම් අපට ඩීල් නැත්තම් අනිවාර්යයෙන්ම අපිට මේක ජයග්‍රහණය කරගන්න පුළුවන්. මේ අර්බුදයෙන් ගොඩ යන්න පුළුවන්. අපි දකිනවා ඔබ අපේ රටේ ණය සම්බන්ධයෙන් කතා කරනවා. මේ සාමාන්‍යයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රතිතර්ක ගොඩනගන අය මේ කියන දෙයක් තමයි බලන්නකො ජපානයේ මේ
GDP එකට වඩා 200ක් විතර ඒගොල්ලොන්ගේ ණය තියෙනවා. හැබැයි අපේ තාම ණය අපේ GDP එකත් එක්ක ගත්තාම 100%ක්වත් වෙලා නැහැ. 90ක් වගේ වෙලා තියෙන නිසා ඔබෙන් අහන්න කැමතියි මේක මේ ජපානයේ තමන්ගේ GDP එකට වඩා 200කටත් වැඩි ණය ප්‍රමාණයක් තමන් අරගෙන තියෙන එක ජපානයේ ප්‍රශ්නයක් වෙලා නැත්තේ ඇයි? මෙහෙමයි ඒකට උත්තරේ මේකේ තියෙනවා. අපිට අපේ GDP එකට සාපේක්ෂව ණය ප්‍රතිශතය 114යි. අපේ ප්‍රශ්නේ GDP එකට සාපේක්ෂව තියෙන ණය හින්දා නෙවෙයි. ණය සංයුතිය. ජපානයේ ණය සංයුතිය තියෙන්නේ ඉතාමත්ම අඩු පොලියට තියෙන ණය. 0.1 ණය, 0.01 ණය. ඒ නිසා ඒ රටේ රාජ්‍ය ආදායමෙන් 15%ක් 16ක් යන්නේ මේ ණය පොලිය ගෙවන්න. අපේ කොහොමද? අපේ ණය වාරිකයයි ගෙවන්න අපේ ආණ්ඩුවේ ආදායම වගේ 146ක් යනවා. ඒ නිසා මේ ණය ප්‍රමාණය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ණයයි පොලියයි ගෙවන්න ජාතික ආදායමට දරන අනුපාතයයි අර අපි කියන වාණිජ ණය හා ඒ වගේම මේ අඩු පොලී ණය එහෙම නැත්නම් සුබ සාධන ණය අතර තියෙන අනුපාතය. ඒව තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. අපි විශ්වාස කරනවා ඔබ අපේ රටේ නායකයෙක් වෙන්න ඉන්න කෙනෙක්. ඒ නිසා අහන්න කැමති කලාව විසින් රජය විසින් කලාව නියාමනය කරන්න ඕනිද? සහ කලාකරුවෙක්ට තමන්ගේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් රජය සීමාවන් පනවන්න ඕනි කොයි විදියටද කොතන ඉඳන්ද? මේ රටේ කරුණු දෙකක් තියෙනවා මෙතෙන්දී. එකක් තමයි මූලික මානව අයිතිය කියන එක. මිනිසුන්ට සිවිල් නිදහස පිළිබඳව ලබා දීලා තියෙන අයිතිය. එතකොට යම් නිර්මාණ කිරීමට නිදහස තියෙනවා වගේම යම් නිර්මාණ මගින් කෙනෙක්ගේ මානව අයිතීන් උල්ලංඝනය වෙනවා නම් ඒවා නියාමනය කළ යුතුයි. ඒ වගේම අපි ජීවත් වෙන්නේ යම් ආගමික, ජනවාර්ගික, සංස්කෘතික රාමුන් ඇතුළේ. ඒ රාමුන් ඇතුළේ ජීවත් වෙනකොට ඒ ජනතාවගේ හිත් වේදනා, ගැටුම් ඇති වෙන සුළු දේවල් නිර්මාණය කරනවා නම් ඒවා පිළිබඳ නියාමනයක් තිබිය යුතුයි. ඒවට යටත්ව නිර්මාණ නිදහස පැවතිය යුතුයි. ඒ නිසා දැනගන්නත් එක්ක මම අහන්න කැමති 43 ඇතුලේ කලාකරුවන් එහෙම ඉන්නවද? මෙහෙමයි. අපේ අතර ඉන්නවා මේ සාමාන්‍ය කලාකරුවෝ නෙවෙයි කලාව පිළිබඳ දර්ශනයක් තියෙන අය. ඊළඟ ප්‍රශ්න විදියට අහන්න කැමති ඔබ පාර්ලිමේන්තුවට එන්නේ තනිකරම මේ බෞද්ධ භික්ෂුන් එක්ක. ඒ කියන්නේ භික්ෂුවක් පාර්ලිමේන්තුවට රැගෙනීමේ ඒ කාර්යයේ ප්‍රබල ප්‍රමුඛ චරිතයක් ඔබ. ඒ ජාතිකවාදී සංකල්පය ඔබ ඇතුලේ තාමත් තියෙනවද නැත්නම් ඔබ ඒ සංකල්පය බැහැර කරලාද නැත්නම් ඊට වඩා විශාල තැනකද ඔබ ඉන්නේ කියන කාරණය දැනගන්න කැමතියි. මෙහෙමයි යම් ජන කණ්ඩායමක පැවැත්ම අභියෝගයට ලක් වෙනවා නම් යම් ආගමික කණ්ඩායමක පැවැත්ම අභියෝගයට ලක් වෙනවා නම් ඒ කණ්ඩායම පෙරලා සටන් කරන්නේ නැත්නම් ඒ කණ්ඩායම විනාශ වෙනවා. මේ රටේ බෞද්ධයින්ගේ ප්‍රධාන ලෝක උරුමයන් දෙකකට ත්‍රස්තවාදීන් පහර දුන්නා. ශ්‍රී දල්දා මාලිගාවටත් ජයශ්‍රී මහ බෝධියට. ඒ වගේම උතුරු හා නැගෙනහිර දෙපළාතේ තිබිච්ච බෞද්ධ සිද්ධාස්ථාන පුරාවස්තු මුළුණු පුටා දැම්මා. බෞද්ධ භික්ෂුන් ඝාතනය කළා. ඒ වගේ වාතාවරණයක ඒ අයුක්තියට එරෙහිවයි අපි නැගී හිටියේ. නැත්තම් මේ රටෙත් අර තලිබාන් වර්ගයේ පාලනයක් එනවා. දැන් ඔබ නිකන් හිතලා බලන්න. ඉතාලියේ රෝම නගරයේ සාන්ත පාවුලු දේවස්ථානයට අල් කයිඩාව පහර දෙනවා. මොන විදිහේ ප්‍රතිචාරයක් ඔය ක්‍රිස්තියානි කතෝලික රටවල් වලින් ලැබෙයිද? හරි. ඒ වගේම සෞදි අරාබියේ මෙකා නගරයේ තියෙන ඒ අල් කබා දේවස්ථානයට ක්‍රිස්තියානි උම්මත්තකින් පහර දෙනවා අර නවසීලන්තයේ වුණා වගේ. මොන වගේ ප්‍රතිචාරයක් මුස්ලිම් රටවල් වලින් ලැබෙයිද? යුදෙව් දේවස්ථානයකට පහර දුන්නොත් ඊශ්‍රායලයේ කොහොම ක්‍රියා කරයිද? හින්දුන්ගේ ශුද්ධ දේවස්ථානයක් ඉන්දියාවේ පහර දුන්නොත් හින්දුන් කොයි විදිහට ඉන්දියාව කොයි විදිහට ක්‍රියා කරයිද? අපි ඒ ආකාරයට ක්‍රියා කළේ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී ක්‍රියාමාර්ග හරහා පැවැත්මේ අයිතිය බෞද්ධ භික්ෂුවට ශාසනයට පැවැත්මේ අයිතිය අපි තහවුරු කරගත්තා. ඒකට සුවිශේෂී ඓතිහාසික කතාවකුත් තියෙනවා. ඒක තමයි මේ ලංකාවේ භාෂාව, සිංහල භාෂාව අපට ආවේනික භාෂා. මේ භාෂා අවුරුදු 3000ක් අඛණ්ඩව මේ රටේ කතා කරලා තියෙනවා. මෙහෙම ඉතිහාසයක් තියෙන භාෂා තව තියෙනවා නම් තියෙන්නේ යුදෙව්වන්ගේ හීබ්‍රු භාෂා පමණයි. වෙන භාෂාවක් නැහැ.
ඒ වගේම බෞද්ධයාගේ විශේෂත්වය ලංකාවේ තේරවාදී බෞද්ධයාගේ ඔහු මේ ධර්මය මේ ත්‍රිපිටකය ගන්තාරූඪ කළා. ඒක යුදෙව්වන්ට ඒබ්‍රහමික ආගම් වලට ඊශ්‍රායලයේ ජෙරුසලම වැදගත් වගේම බෞද්ධයින්ට අනුරාධපුරයත් ශ්‍රී ලංකාවත් වැදගත්. මේ උරුමය රැක ගැනීම අපි කරලා තියෙනවා. උරුමයට අනාගතයේ අභියෝගයක් එල්ලෙනවා නම් අපි පෙනීන. හැබැයි අපි බාලගණේ අවරගණේ විදියට සිවුර පාවිච්චි කරන්න, බෞද්ධ ආගම පාවිච්චි කරන්න, නයි නටවන්න, නිවන් ලබන්න නම් ඡන්දෙ දෙනවා වගේ තුට්ටු දෙකේ කතාවලට අපි කිසි වෙලාවක අවරගණේ දේවල් වලට ඒවා පාවිච්චි කරලා නැහැ. ආගමික නායකයෙක් පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් ඔබ දරන අදහස. මෙහෙම ඒ අවස්ථාවේදී විශේෂ තත්වයක් තිබුණානේ. ඒ අවස්ථාවේදී රාජ්‍ය නොවන සංවිධාන 12000ක් මේ රටට ඇවිල්ලා බෞද්ධයෝ අන්‍යාගම්කරණය පිළිබඳ ගැටලුවක් තිබිච්ච නිසා ඒ අවස්ථාවේ සමාජ ඉල්ලීමක් තිබුණා සෝමහාමුදුරන්ගේ පැමිණි මේ අපවත් වීමත් එක්ක ඒ අනුව තමයි ගියේ. හැබැයි මම කියනවා ඒ අන්‍යාගම් පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම වැළැක්වුවේ මහා බෞද්ධයෙක් ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ. වෙන කවුරුවත් නෙවෙයි. ඒක මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සියලු දෙනා මතක තබා ගත යුතුයි. මම නම් ජීවිතේට ඒක අමතක කරන්නේ ඔබ ඒ සංකල්පය බැහැර කරලා දැන් ඊට වඩා විශාල තැනක ඉන්නවා කියලාද මේ කියන්න හදන්නේ? ලෝකයේ අභියෝග වෙනස් වෙනවනේ. එදා එහෙම අභියෝගයක් තිබුණා. අද LTT සංවිධානයක් නැහැ. අද ශ්‍රී දළදා මාලිගයට පහර දෙන්න කවුරුවත් නැහැ. අද මේ ජයසිරි මහබෝධිය වන්දනාමාන කරන සිල්වත්තු ඝාතනය කරන්න කෙනෙක් නැහැ. අද එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇයි අපි මේ අතීතයේ ගිලිලා ඉන්නේ? අද සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම තියෙනවා මේ රට බංකොලොත් වෙලා බුම්බත් වෙලා විනාශ වීම පිළිබඳ ගැටලුවක්. ඉතින් අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්න කටයුතු කරන එච්චරයි. හරි. මේක තමයි සරලයි. ඒ ප්‍රශ්නෙම දිගුවක් විදිහට තව කෙටි ප්‍රශ්නයක් අහන්නම් මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්න ඕනි කියලා හිතුණු ප්‍රශ්නයක්. චම්පික මේ අපේ සිවුරට ගරු කරන්න ඕනේද? මොකද මේ මොනවා වුණත් සිවුරට ගරු කරන්න ඕනි කියලා කතා බහක් පහුගිය කාලේ තියෙනවානේ. ඒ හින්දාමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඔව්. අපි සිවුරට ගරු කරන්න ඕනේ. මෙහෙමයි. ඒකෙදී දැන් බෞද්ධ භික්ෂුවක් වෙන්න නිකම් බෑ. බෞද්ධයෙක් වෙන්න පන්සිල් සමාදන් වෙලා පුළුවන්. බෞද්ධ භික්ෂුවක් වෙන්න එක පැත්තකින් දසසිල් සමාදන් වෙන්න ඕනේ. ඊළඟට බෞද්ධ භික්ෂුවගේ විනය පිළිබඳ කාරණා තියෙනවා 200කට අධික. ඒ විනය කාරණා මේ ඇය විසින් ඒ භික්ෂුව විසින් හෝ භික්ෂුණිය විසින් ඉෂ්ට ප්‍රාප්ත කරන්න ඕන. ඇත්තටම ඉතින් බෞද්ධ සමාජය තුළ සහ විශේෂයෙන් භික්ෂු ශාසනය තුළ මේ පිළිබඳ කතිකාවතක් අවශ්‍යයි. මොකද අද මේ වොයිස් කට් වලට මේ ගෞරවනීය බුද්ධ චීවරය යොදාගෙන මිනිසුන්ට මඩ ගහන්න, මිනිසුන්ව හෙලාතලා දකින්න, මිනිසුන්ව නොමග යවන්න මේවා පාවිච්චි කරනවා. මේ මම පොඩි උදාහරණයක් කියන්නම්. අර MCC ගිවිසුම. MCC ගිවිසුමට විරුද්ධ බෞද්ධ චීවරය පාවිච්චි කළා. ඒ MCC ගිවිසුමේ තිබිච්ච වැදගත් දෙයක් තමයි අවිස්සාවේල්ලේ ඉඳන් පැල්මඩුල්ලට ලේන් 4ක පාරක් හදන එක. මම මතක් කරන්න කැමතියි ඒ ලේන් 4 පාරේ ඇහැලියගොඩ මේ ඇතුළේ මහා දැවැන්ත මාර්ග තදබදේ යන හැම අවස්ථාවකම මතක තියාගන්න බෞද්ධ යෝ විශේෂයෙන් මතක තබා ගත යුතුයි බුද්ධ චීවරය අවභාවිතා කරපු අය ඒට වග කියනවා. මම මේ ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම මේ සමාජ කතිකාවත ඇතුලේ බොහෝ දෙනෙක් අතර මට ඒ තිබුණු ප්‍රශ්නේ තිබුණ නිසාමයි. චම්පික ඔබ නිතරම කියන දෙයක් තමයි ඔබ ප්‍රායෝගිකවාදියෙක් කියන එක. ඒ කියන්නේ ඔබ අරමුණක් වෙනුවෙන් අවසන් අරමුණක් වෙනුවෙන් ගමන් කරන කෙනෙක්. නමුත් මම විශ්වාස කරනවා රටක් කියලා කියන්නේ ගමනක්. ඔබ අද ගොඩනගන වේදිකාවට ඔබ අද ගොඩනගන වේදිකාවේ ඔබෙන් පස් වෙන පරම්පරාව ඒ රටේ ගමන ගෙනියන්න ඕනේ. අවසන් අරමුණක් සම්බන්ධයෙන් මගේ අදහසක් නැහැ. එතකොට ඔබ අරමුණක් පස්සෙන් යද්දී ඒ අරමුණු වෙනුවෙන් ගන්න තීන්දුව తీරන ඔබ ප්‍රායෝගිකවාදී කියලා අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි හිතෙන්නේ නැද්ද ඔබ ප්‍රායෝගිකවාදී කියලා කියන එක එක්තරා විදියකට අවස්ථාවාදී කියලා. මොකද ඔබේ අරමුණට යෑමට එන සියලු බාධක ඔබට කැප කරන්න වෙනවා. එතනදී හමු වෙන බොහෝ දේවල් ඔබට කැප කරන්න සිද්ධ වෙනවා. ප්‍රායෝගිකවාදී කියන එක අවස්ථාවාදී කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මේක ප්‍රායෝගිකවාදී කියන එක සම්බන්ධයෙන් සංකල්ප සම්බන්ධයෙන් මගේ තියෙන අදහස එතනින් එහාට ගෙපු නෑ. ඕක ඇත්තට අනවබෝධය නිසා වෙන දෙයක්. අවස්ථාවාදය කියන්නේ බලය සඳහා තමන් යම් කිසි පිළිගත් ප්‍රතිපත්ති මාලාවක් බිලිදීම. ප්‍රායෝගිකවාදය කියන්නේ තමන්ට මතුවන යම් දුෂ්කරතාවයක්, අර්බුදයක් ජය ගැනීම සඳහා ඒ මොහොතේ තියෙන ප්‍රායෝගික විසඳුම ළඟා කර ගැනීම. මම මේ කීපවතාවක්ම පැහැදිලි කරලා තියෙන උදාහරණයකට ගන්න ඩෙන් ෂියාओපින්. ඩෙන් ෂියාओපින් මාක්ස්වාදයේ ඔළුවේ කර තියාගෙන හිටියනම් චීනය අදටත් දුප්පත් රටක්. ඔහු බය නැතුව ඒක ඉවත දාපු නිසා චීනය අද ලෝක බලවතෙක්ගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔහු ප්‍රායෝගිකවාදී.
ඒ මොහොතේ ඔහුට තීරණය ඔය චෝදනා ඔහුට කරන්න දුන්නා. ඩෙන් ෂාओपिंग කියන්නේ මා එන අවස්ථාවාදී මාවෝ සේතුන් ඇතුළු රතු හමුදාවේ දස කෝටි ගානක ජීවිත පූජාවෙන් හදපු ඒ දැවැන්ත මාක්ස් ලෙනින්වාදී රට ඔහු ධනවාදයට බිලි දුන්නා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම කියන අය ඉන්න මම දන්නවා. හැබැයි ඩෙන් ෂාओपिंग ඒ නිශ්චිත මොහොතේ තීරණය ගත්තා දුප්පත්කමෙන් මැරෙන චීන්නු ඒ වගේම මේ මහා බොරු දර්ශනවාදයකට ගැට ගැහිලා දැවැන්ත විභවයක් හංගගෙන ඉන්න මහා චීනය අවදි කරන්න ප්‍රායෝගිකවාදයට පුළුවන් කියලා. ඒක තමයි ප්‍රායෝගිකවාදය. එහෙම තමයි මිනිස්සු රටවල් වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදය බිහි කරන්න ඔය ජෝර්ජ් වොෂින්ටන් ඇතුළු 7-8 දෙනෙක් තමයි හිටපු මූලික නායකයෝ. ඔවුන් මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වුණාට පස්සේ ඔවුන්ගේ රට ඔවුන් ව්‍යාප්ත කළා. ඒ කියන්නේ නැගෙනහිර වෙරළේ සිට බටහිර වෙරළ දෙසට රට ව්‍යාප්ත කළා. ඒ ව්‍යාප්ත කරන වෙලාවේ හුඟක් දෙනෙක් කිව්වා අපිත් රජ වෙමු කියලා. රජෙක් හදාගමු ජෝර්ජ් වොෂින්ටන්ට රජ වෙන්න කියලා. එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍යයේ තියෙන වගේ පාර්ලිමේන්තු ක්‍රමයක් හදාගමු කියලා. නෑ. ඔවුන් ප්‍රායෝගිකවාදී වෙමින් තමන්ටම ගැළපෙන ව්‍යවස්ථාවක් තමන්ගේ මූ ජනාධිපති ක්‍රමයක් එහෙම හදාගෙන අද වෙනකන් මේ ලෝක බලවතෙක් වුණා ඒ රට. ඊට කෙටි කාලයක් ඇතුළත. තමන්ගේ මේක තමයි ප්‍රායෝගිකවාදය. ඉන්දියාව. දැන් ඉන්දියාව මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වුණාම ඉන්දියාවට තිබුණා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය ඒ විදිහටම ගෙනියන්න. එහෙම නැත්නම් ඇමරිකාවේ එහෙම නැත්නම් සෝවියට් සංගමයේ තිබුණා වගේ ෆෙඩරල් වාදයක් ක්‍රියාත්මක කරන්න. ඒ වෙනුවට අම්බෙඩ්කර් වගේ බුද්ධිමත් පිරිස් තමන්ටම ආවේනික ක්‍රියාවලියක නියලා කටයුතු කළා. තමිල්නාඩුවේ වර්තමාන කරුණානිදිගේ පුත්‍රයා මහමෙත් ස්ටැලින්. මහමෙත් ස්ටැලින්ට බැරිද මේ අපේ TN එක වගේ ෆෙඩරල් වාදය ඉල්ලන්න මෝඩිගේ? ඉල්ලන්න බැරිද? පුළුවන්. අපිට ෆෙඩරල් රටක් දෙනකන් අපි සතුටු වෙන්නේ නැහැ කියලා ගිහිල්ලා එක්සත් ජාතීන් ඉදිරියේ අනිත් තැන් හැමතැනම ඉදිරියේ උද්ඝෝෂණ කරන්න පුළුවන්. පුළුවන්. ඒ වුණාට ඔහු මොකද කළා තියෙන්නේ? ඔවුන් 1962 දී තීරණය කළා ප්‍රාන්ත පාලනය තමයි අපේ පාලනය. ඉන්දීය ව්‍යවස්ථාව තමයි අපේ ව්‍යවස්ථාව. අපි ඒක යටතේ දියුණුව අත්පත් කරගන්නවා කියලා. අද මොකද ස්ටැලින් කරන්නේ? අද ස්ටැලින් කරන්නේ ඇමරිකාවත් චීනයත් අතර ඇති වෙන ගැටුමේදී චීනයෙන් ඉවත් වෙන අධිතාක්ෂණ සමාගම් ටික තමිල්නාඩුවට ගේනවා. තමිල්නාඩුව ඉන්දියාවේ ආර්ථික ඇන්ජිම බවට පත් කරනවා. ප්‍රායෝගිකවාදය. ඔහුට කවුරු හරි කියන්න පුළුවන් අන්නා දොරෙයිගේ කරුණා නිදිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් ව්‍යාපාරයේ පාවා දුන්න කියලා එහෙම වගේ කියන්න අවස්ථාවාදී කියලා නෑ. බලගතු බුද්ධිමත් ප්‍රායෝගිකවාදී. ඉතින් ඒ වගේ මේ ලෝකයේ මේ කටයුතු කරද්දි මේ අවස්ථාවාදය ප්‍රායෝගිකවාදය ගැන මේ කරගන්න ඕනේ නැහැ. දැන් අපි හැම වෙලාවෙම අභියෝගනේ. අභියෝග හඳහන්නේ අපි කටයුතු කරලා තියෙන්නේ. ත්‍රස්තවාදයේ පරාජය කිරීම කියන කාරණේ ගන්නකො. ත්‍රස්තවාදයේ පරාජය කිරීම කියන කාරණේ ඒ අවස්ථාවේදී කවුද හිතුවේ කරන්න පුළුවන් කියලා? 1996 දී කවුද හිතුවේ? මුළු මහා සමාජයේ හිටියේ අනිත් පැත්තෙන්. අපි ඒක අවුරුදු 10ක් ඇතුළත සාක්ෂාත් කරන්නේ. මහින්ද රාජපක්ෂ පරාජය කරන්න පුළුවන් කියලා කවුද හිතුවේ? අපි ඔය පිල් මාරු කළ අවස්ථාවාදී කියපු අය. අපි ඒක කරන්නේ. දැන් ඔය අපිට එදා පිල් මාරු කළ අවස්ථාවාදී ජාතික කඳවුර පාවා දුන්න කියපු අය අද කොහොමද දුක් විඳින්නේ මහින්ද රාජපක්ෂ පවුලේ යටතේ කියලා අද ඒගොල්ලන්ගේ වේදනා කතා ඇහුවම තේරෙනවනේ නේද? එහෙනම් හැම වෙලාවෙම අපි අභියෝග ජය ගැනීම සඳහා තමයි ඒක කරලා තියෙන්නේ. ඒක තමයි ඩෙන් ෂාओपिंग දීපු ආදර්ශය, ඒක තමයි අම්බෙඩ්කර් දීපු ආදර්ශය, ඒක තමයි ජෝර්ජ් වොෂින්ටන් දීපු ආදර්ශය. සහ ලෝකයේ එදා මෙදා තුරු හිටපු සියලුම ප්‍රායෝගිකවාදීන් දීපු ආදර්ශය. නමුත් පාටලි නායකයෙක් කියන කෙනෙක්ට ඔබ ඔය කතා කරන්න අභියෝග ජයගත්තු පිරිස් ගැන විතරයි. නම් ගන්න ඕනි ඒ වෙලාවේ ගන්න ඕනි තීරණේ ගත්තා කියලා කියන්න පුළුවන්. නමුත් ඒක හරි ගියේ නැත්. ඒක වැරදුනත් එහෙනම් ගෝඨාභයටත් මේ වෙලාවේ කියන්න පුළුවන් නේද? මම ප්‍රායෝගිකවාදියෙක් මම මේ වෙලාවේ මට නෑ ඉතින් මේ නායකයෙක් නම් යමක් වැරදුනහම මට වැරදුනා කියලා සමාව අරගෙන ඒක ආපසු හරවන්න ඕන. උදාහරණයකට මේ කාබනික ගොවිතැන නැමැති පිස්සු විකාරය වැරදුනා ඒක අපි ආපහු හරවනවා කියලා කියන තරම් නිහතමානී වෙන්න ඕනේ. ප්‍රායෝගිකවාදයේ එහෙම අංගය තමයි නිහතමානීත්වය. යමක් කරලා වැරදුනොත් වරදීගෙන යනවා නම් කලින්ම අවබෝධ කරගෙන නිවැරදි කරගෙන ඉදිරියට යන්න. ඒක තමයි ප්‍රායෝගිකවාදය කියන්නේ. එතකොට ප්‍රායෝගිකවාදය කියන්නේ මේ දෘಢව ඊටාම උද්දච්ච විදිහට යම් මතයක අඛණ්ඩව එල්බ සිටීම නෙවෙයි. එතකොට මම තවදුරටත් දැන ගැනීමට අනේ ප්‍රායෝගික වාදය ඇතුලේ තීරණ ගැනීමේදී සංස්කෘතිය, හැඟීම් දැනීම්, මානුෂීයත්වය මේ සියලු කාරණා එකහු වෙනවද යම් තීරණයක් ගැනීමේදී? අනිවාර්යයෙන්ම. රටක අපි ජීවත් වෙනකොට මිනිසුන්ගේ මානව අයිතිය, සංස්කෘතික ආගමික අයිතිය ඉතා අත්‍යවශ්‍යයි අපිට ඉදිරියට යන්න. ඉතින් මගේ මතය නම්
ඔය ලී කුවාන් යූ වගේ ප්‍රායෝගිකවාදී මිනිහෙක්, ඩෙන් ෂාओपिंग වගේ මිනිහෙක් කියුබාවේ හිටියනම් මේ කියුබාව කියන්නේ මේ ලෝකේ බලගතුම රටක්. අද මේ රටේ පළවෙනි රටවල් 100 අතරේවත් නැහැ කියුබාව ආර්ථිකත්වය. ඊළඟට අහන්න කැමති එක් මැලිගොඩ ලසන්ත පාස්කු ප්‍රහාර එතකොට කීත් නොයාර මේ වගේ සිද්ධීන් අමතක කරලා අපි යමුයි කියලාද ඔබ යෝජනා කරන්නේ? දැන් මේවා අන්තර්ජාතිකව අපට තියෙන කළු පැල්ලම්නේ. මේවා විසඳගත්තේ නැත්නම් මේවත් එක්කත් මේ ඩොලර් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. මේකත් එක්ක අපේ අන්තර්ජාතික වෙළඳපොලේ ගැටලුව පැන නැගිලා තියෙනවා. හැබැයි සමහර ප්‍රශ්න තියෙනවා ඔය උතුරු නැගෙනහිර ඇති වෙච්ච යුද්ධය වගේ කාරණා සම්බන්ධයෙන් අතීතය හරහා අවිසීමෙන් අපට කිසිම ප්‍රයෝජනයක් නැහැ. නමුත් මේ පුජ්‍යල ඝාතන සම්බන්ධයෙන් අන්තර්ජාතිකව වාර්තා වෙලා තියෙන මේ කාරණා සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ ළමයි 11 දෙනාගේ සිද්ධිය වගේ දේවල් සම්බන්ධයෙන් ඍජුව දැඩිව නීතිය ක්‍රියාත්මක කර යුතුයි. පාස්කු ප්‍රහාරය ගැන රටේ කුකුසක් තියෙනවා. ඒ කුකුස තමයි රටේ බුද්ධ්‍යංශ, හමුදා බුද්ධ්‍යංශ එක්තරා කාලයකදී මේ තෞහිඩ් ජමාත් නමින් ක්‍රියාත්මක වෙච්ච ඉස්ලාමීය මූලධර්මවාදී කණ්ඩායමකට අපෝපකාර කළාද, ඔවුන්ගෙන් තොරතුරු ලබා ගත්තද, ඔවුන් මෙවැනි ක්‍රියාදාමයකට යද්දී ඒ ගැන නිහඬව සිටියේ ඇයිද කියන එක පිළිබඳව අපි පරීක්ෂණයක් නොකොට ඒ සත්‍යය හෙළිදරව් කරගන්න නැතුව ඒක දිගින් දිගට වසා දැමීමට දරන උත්සාහය විසින් රට අන්තර්ජාතිකව පිරිහෙනවා, කඩා වැටෙනවා. නමුත් ඒ සිද්ධීන් අමතක කරලා අපි අතීතයේ අතහැරලා ඉදිරියට යමුයි කියන ඇතුලේ හිතෙන්නේ නැද්ද මානුෂිකත්වයේ පෑගෙනවා, ගිලිහෙනවායි කියන. සමහර දේවල් තියෙනවානේ මානුෂිකත්වයේ ඒවා තවදුරටත් ඇවිස්සෙන දේවල්. දැන් අපි ගමුකෝ LTT සිද්ධිය. LTT යුද්ධයේදී අහිංසක මිනිස්සු මලාද? ඔව්. දෙපාර්ශවයේම අහිංසක මිනිස්සු මලා. හරි? දෙමළ ජනතාව වැඩියෙන් මලා. ඒක ඇත්ත. එතකොට ඒ සිද්ධියේදී දැන් දඬුවම් දෙන්න ඕනේ නේ එහෙනම්. ඒකනේ කියන්නේ මානුෂීය කතාවේ කියන්නේ ඒක දඬුවම් දෙන්න එපා. කාටද දඬුවම් දෙන්නේ? ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට දඬුවම් දෙන්න. එතකොට සිංහල ජනයා හා අනිකුත් අය ඝාතනය කිරීම ගැන LTTට දඬුවම් දෙන්න ඕනේ නේ. කාටද LTT දඬුවම් දෙන්නේ? එතකොට දැන් LTT නායකයෝ ඉන්නවා, කුමාරන් පත්මනාදන් ඉන්නවා, රාම් ඉන්නවා, නගුලන් ඉන්නවා, කරුණාම්මාන් ඉන්නවා, එහෙම ඉන්නවා. ඊට අමතරව 12260ක් ඉන්නවා LTT එකේ නිදහස් කරපු සමාජිකයෝ. දැන් මොකද කරන්න ඕනේ එහෙනම්? අපි මේගොල්ලෝ අත්අඩංගුවට ගන්න එපායි. මෙහෙයුම් වල ඉදලා හිටපු 5000ක ආරක්ෂක සේනාංගවල පිරිසත් අත්අඩංගුවට ගන්න එපායි. අරගෙන පරීක්ෂණයක් කරන්න එපායි. කරන්න පුළුවන්ද? දැන් ඒක කරන්න ගිහිල්ලා ඇති වෙන මානුෂීය ප්‍රශ්න තව කොච්චරද? 87 89 ගැන බලමු. ඇත්ත. 87 89 ජනතා විමුක්ති පෙරමුණ ඝාතන කළා. වාමාංශිකයෝ මැරුවා, එක්සත් ජාතික පක්ෂය අය මැරුවා. ඇත්ත. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණේ අයවත් මැරුවනේ. අර වගේ කීප ගුණයක් මැරුවනේ. හොයා මැරුවනේ. ඒ වගේම අහිංසකයොත් ඝාතනය වුණානේ. ප්‍රේමදාස මහත්මයාගේ පාලනය යටතේ ලෝරන්ස් මාෆියාව කියලා එකක් තිබුණානේ. ඔය රිචඩ් සොයිසා වගේ අයව ඝාතනය කරේ ලෝරන්ස් මාෆියාව වෙන්නේ. සොත්තු උපාලලා කියන අයත් වෙනත් ආකාරයකට අවිදරාගෙන හිටියානේ. ප්‍රාස්රා කල්ලි තිබුණානේ. ජනතා විමුක්ති පෙරමුණෙත් සමන් වීසිරි ෆර්නෑන්ඩෝගේ නායකත්වයෙන් සන්නද්ධාංශයක් තිබුණා. ඒ සන්නද්ධාංශයේ ගිහිලා විජේ කුමාර් තුංගව මැරුවානේ. දැන් මොකද අපි කරන්න ඕනේ? දැන් අනුර දිසානායක මහත්තයා ප්‍රමුඛ මේ ජනතා විමුක්තියේ මධ්‍යම කාර්ය සභාව මේකට වග කියන්න ඕනේද? රණසිංහ ප්‍රේමදාස පවුල මේකට වග කියන්න ඕනේද? එහෙම කරලා අපි මේ නඩු විභාගයක් කරමුද? ඒ අතීතයේ ක්‍රියාදාමයට. මේ කරන්න බෑ. මේ කරන්න ගියාම මේ අර තිබුණටත් වඩා ප්‍රශ්නේ තව අවුල් වෙනවා. ඉතින් මේ වගේ සංකීර්ණ තත්ත්වයක් තුල අපි කරන්න ඕනේ ඇවිස්සීමෙන් තවත් ප්‍රශ්න සංකීර්ණ වෙනවා නම් අපි වහාම ඒක අමතක කරලා සමාව දීලා නැවත වෙන සිද්ධි ඇති නොවන විදිහට ඉදිරිය බලා යනවා. හරි, මේ දීර්ඝ ප්‍රශ්නාවලියකින් පස්සේ අපි එනවා අද සාකච්ඡාවේ මේ කෙටි ප්‍රශ්න සහ කෙටි පිළිතුරු. ඔබට පුළුවන් ප්‍රශ්නෙට පිළිතුරු දීම හෝ නොදීම ඒක ඔබේ කැමැත්ත, අපි ඒක බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම අහන්න කැමතියි ඔබ මේ වෙලාවේ අජිත් නිවාඩ් කබ්‍රාල් නම් ඔබ මේ වෙලාවේ මේ මොහොතේ පවතින තත්ත්වය හමුවේ ගන්න තීරණය කොයි වගේද? බොහොම කෙටියෙන්. පළවෙනි කාරණේ මහ බැංකුව අපට මෙවැනි මූල්‍ය අර්බුදයක් ඩොලර් හා රුපියල් අර්බුදයක් තිබෙනවා. ඒ සඳහා අපිට තිත්ත කසාය බොන්න වෙනවා. ඒ සඳහා වෙන යෝජනාවලියක් මම රජයට යෝජනා කරනවා. උදය ගම්මන්පිල ඔබේ පරණ සටන් සංගයට උපදෙසක් දෙනවා නම් තනි වාක්‍යයකින්. තවදුරටත් සිහින සාප්පු විකුණන්න නැතුව ප්‍රායෝගිකව මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව හා ලංකා විදුලි බල මණ්ඩලය කියන මේ ආයතන පහ එකට එකතු කරලා කරන්න පුළුවන් වැඩපිළිවෙල යෝජනා කරලා ක්‍රියාත්මක කරන්න. ලංකාවේ වර්තමාන දේශපාලනය ගැන තනි වාක්‍යයකින් විග්‍රහ කළොත්. කාගේ?
ලංකාවේ වර්තමාන දේශපාලනය ගැන තනි වාක්‍යයකින් විග්‍රහ කළොත්. ලංකාවේ වර්තමාන දේශපාලනයේ කනගාටුදායක දේ තමයි තමන් වැටෙමින් තිබෙන මහා ගැඹුරු ආගාධය ගැන දන්නේ නැතුව අර ජාතක පොතේ තියනවා වගේ ආගාධයට වැටෙන මිනිහා කිව්වයි කියනවානේ ගත දැවටෙන මේ සීත සුළං රැලි අහෝ සැපයි කිව්වාසේ ඒ ලෙස ගැන ගමනක් තමයි ප්‍රධාන දේශපාලන පක්ෂවල දකින්නේ. යුද්ධ ජයග්‍රහණය ගැන තනි වාක්‍යයකින් සඳහන් කළොත්. යුද ජයග්‍රහණයකට වඩා සිද්ධ වුණේ ජනඝාතනයක් නතර වීම. රටේ මිනිසුන්ට ජීවිත අභයදානය දීම. සිංහල බෞද්ධ කියන සංකල්පය සම්බන්ධයෙන් ඔබට තියෙන කෙටිම විග්‍රහය කොයි වගේද? මම කලිනුත් කිව්වා සිංහල භාෂාව අවුරුදු 3000ක් තිස්සේ පැවතිච්ච අනන්‍ය භාෂාවක්. මේ රටේ තමයි තේරවාදී බෞද්ධ ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරපු රට. ඒ නිසා ඒ උරුමය රැක ගැනීම සිංහල බෞද්ධ නෝනායගේ වගකීම. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඔබේ කියවීම. එතුමා උගතෙක්. නමුත් එතුමා ප්‍රායෝගිකවාදීක් නෙවෙයි. සජිත් ප්‍රේමදාසගේ මේ මොහොතේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් ඔබ සතුටුද? මේ රට කරගෙන යන්න නම් ශක්තිමත් කණ්ඩායමක් ශක්තිමත් ප්‍රතිපත්ති අවශ්‍ය මිසක් සිංහ සමාජයක වගේ බඩු බෙදලා රට කරගෙන යන්න බැරි බව අවබෝධ කර ගැනීම. ඊළඟට අහන්න කැමති චම්පික මේ වෙලාවේ දේශපාලනික උපදේශයක් ගන්න ඔබ ලංකාවේ යනවා නම් යන්නේ කා ළඟටද? මම දේශපාලන උපදෙස් ගැනීම සඳහා යනවා නම් යන්නේ ඉසෙට් පරම්පරාවට. ඒ කියන්නේ 1995න් පස්සේ ඉපදිච්ච අයට. මගේ පරම්පරාව ගාවට. බොහොම සතුටුයි. මේ ඊළඟට අහන්න යන්නේ ඒ වගේ ප්‍රශ්නයක් ලංකාවේ මේ මොහොතේ ඉන්න තරුණයා ගැන කෙටි අදහසක් දුන්නොත් කෙටි විග්‍රහයක්. ඔවුන් අලුත් සමාජයක් නවීන තාක්ෂණයේ තොරතුරු තාක්ෂණයත් එක්ක ගොඩනැගිච්ච පිරිසක්. ඔවුන්ට මේ අපේ කාලේ විඳපු දුක් ගැන අවබෝධයක් නැහැ. අපි පයින් ගියා, ලයිට් නැතුව හිටියා, භූමි තෙල් ලිප් වලින් පෙට්‍රොමැක්ස් වලින් ගියා. ඒව ගැන උන්ට දුක පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා මේ අර්බුද සමයේවත් ඒ අතීත දුක පිළිබඳ අවබෝධය ලබාගෙන මේ රට මීට වඩා බලගතු රටක් බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නයි කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. ඊළඟට අහන්න යන ප්‍රශ්න අහන්නේ ඔබට හොඳ පොලිටිකල් සෙන්ස් එකක් තියෙන නිසා අනුර කුමාර දිසානායකට අපේ රටේ නායකයා වෙන්න ජනාධිපති වෙන්න ඕන කරන අංකුර තියෙනවද? ඔව් පුද්ගලිකයට දක්ෂ පුද්ගලෙක්. ඊළඟට අහන්න කැමති ඔබ රාජ්‍ය නායකයෙක් වෙන වෙලාවක අපි උපකල්පනය කරමු අපි උපකල්පනයකට ගිහිලා අපි හිතමු ඔබ රාජ්‍ය නායකයෙක් වෙන වෙලාවක මේ මොහොතට ගැලපෙන්න ඔබ තෝරගන්න මුදල් අමාත්‍යවරයා කවුරුන්ද? එහෙම මට නම් ප්‍රකාශ කරන්න බෑ. නමුත් අර මං කියන වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් අවංක ඒ වගේම ජාත්‍යන්තරමය වශයෙන් යම් ප්‍රතිරූපයක් තියෙන පුජ්‍යලයක් තමයි ඒකට සුදුසු මේ මොහොතේ. මේ වෙලාවේ කබ්‍රාල් මම අතුරු ප්‍රශ්නයක් විදිහට කහනේ කබ්‍රාල් ඉවත් කරලා ඒ දූරයට පත් කරනවා නම් ඔබ යෝජනා කරන යම් නමක් තියෙනවද? ඉන්ද්‍රජිත් කුමාරස්වාමි. හරි. ඊළඟට අහන්න යන්නේ මේ ඔබට අනුව පාසල්වල ආගම ඉගැන්විය යුතුද? කෙටි විග්‍රහයක්. රටක අධ්‍යාපනයේ එක අරමුණක් තමයි පුරවැසියා ගොඩනැගීම. ඒ පුරවැසියා ගොඩනැගීමේදී රටේ සංස්කෘතිය, රටේ ඉතිහාසය සහ ආගමික කාරණා ඉගැන්වීම ගැටලුවක් නැහැ, කළ යුතුයි. දහම් පාසල් අධ්‍යාපනය ඇතුළෙන් ඔබ විශ්වාස කරනවද හොඳ මිනිසුන් බිහි වෙනවයි කියලා? ඒක හරියට කළොත් හොඳ මිනිස්සු බිහි වේ, ධාර්මික මිනිස්සු බිහි වේ හරියට කළොත්. හරියට කරපු නැති හින්දාද මේ අපිට හොඳ මිනිස්සු දහම් පාසලේ ඉන්නේ සතියකට පැය දෙක තුනයිනේ. ඊටු පැය ටික ජීවත් වෙන්නේ මේ සාමාන්‍ය මේ දූෂිත සමාජය ඇතුළේ. ඉතින් දහම් පාසලෙන් විප්ලවයක් බලාපොරොත්තු වෙන්න බෑ. හරි. ඔබට අනුව රටේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනි කොතනින්ද? නවෝත්පාදනය හා දැනුම පදනම් කරගත් ආර්ථිකයක ප්‍රධාන දැනුම් උත්පාදකයා හැටියට. ඊළඟට අහන්න කැමතියි චම්පික කවදාවත් දේශපාලන වේදිකාව තුල බොරු කියලා නැද්ද? මම බොරු කියලා නෑ. මම කරුණු මත පදනම් වෙලා හැම වෙලටම කතා කරලා තියෙනවා. මම අපහාස කරලත් නෑ, බොරු කියලාත් නෑ. ඔබ විශ්වාස කරනවද අපි මේ ආත්මේ කරන දේවල් වලට අපේ ආගම ඇතුලේ කියන ඔය අපාය ඒ වගේ දේවල් වලින් අපිට දඩුවම් ලැබෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? අපි මේ ජීවිතේ මේ ආත්මේ කරන වැරදි වලට. මෙහෙමයි. මම බුද්ධ ආගම ළඟා කරගෙන තියෙන්නේ ඔයනි විශ්වාස මත නෙවෙයි. මම බෞද්ධයෙක් වෙලා තිබෙන්නේ ලෝකය පාලනය කරන දෙවියෙක්, මහා බ්‍රහ්මයෙක්, ඒ වගේම සුද්ධාත්මයක් වැනි දෙයක් නැහැ.
මනුෂ්‍යයාගේ විමුක්තිය හොඳ නරක මිනිසාගේම ක්‍රියාකාරීත්වය නිසා ඇති කරගන්නවාය කියන නිදහස් මතය මතයි මම බෞද්ධයෙක් වෙලා තියෙන්නේ. නෑ මම මේ ප්‍රශ්නේ අහන්නෙම දැන් චම්පික තියෙන රට උලා කාලානේ තියෙන්නේ. උලා කාපේ උන්ට මේ ආත්මේ කවදාවත් දඬුවම් ලැබෙන්නේ නෑ. ලබන ආත්මෙවත් උන්ට දඬුවම් ලැබෙයිද කියන ඒක මේ රටේ ජනතාවගේ වගකීමක්. මේ දඬුවම් ලබා දීම හෝ නොදීම මේ රටේ ජනතාවගේ වගකීමක්. දැන් ජනතාව තමන් අතට තමන්ගේ ඉරණම ගන්න ඕන. පෝලිං වලට වෙලා ඉන්න ගමන් සාප කර කර ඉන්නේ නැතුව, ලයිට් නැතුව ඉන්න වෙලාවේ අඬ අඬ ඉන්නේ නැතුව, ඒ වගේම කවුරු හරි වොයිස් කට් එකක් දුන්නාම කුණුහරුපෙන් බැන බැන ඉන්නේ නැතුව ජනතාව තමන්ගේ ඉරණම තමන් අතට ගත යුතුයි. ජනතාව එකක් මතක තබා ගත යුතුයි. ස්විච් එක දැම්මම ලයිට් නැත්තම් අපි ලයිට් වලට ගෙවලා තියෙන්නේ ස්විච් එක දැම්මම ලයිට් තියෙන්න රිලයබිලිටි එකටත් එක්ක. අපිට අයිතිය තියෙන බිල් නොගෙවයි. බොහොම ස්තුතියි හොඳ සංවාදයක් ශාම්පික. ආයිබෝන්.